සම්භාව්‍ය වත්කීම අසම්භාව්‍ය වත්කම්. මේක මම හිතන්නේ ඒ වලට අපි කරලා තියෙනවා. එතනින් පොඩ්ඩක් එහාට ඒ ටිකම තමයි තියෙන්නේ. තව ටිකක් ස්කෝප් එකේ තියෙනවා. කෙටියෙන් කතා කරොත් ස්ටෑන්ඩඩ් එක ගැන මේකේ තියෙන්නේ ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද? කොහොමද අපි ප්‍රතිපාදනයක් මනින්නේ? මොන වගේ ක්‍රයිටීරියා උඩද ප්‍රතිපාදනයක් අපි වෙන් කරන්න ඕනේ කම්පැනි එකක? ඊට පස්සේ contingent asset එකයි contingent liability එකයි කියන එක කොහොමද අඳුරගන්නේ? මොනවාද contingent asset liabilities කියලා කියන්නේ? ඊට පස්සේ අපි කතා කරනවා ඉස්සරහට මේ contingent asset එකයි liability එකයි කියන එකයි අපිට විශ්වාසනීය ලෙස මනින්න බෑ කියලා. ඒ නිසා අපි මූල්‍ය දත්ත ප්‍රකාශන වල පෙන්නකොට අපි කතා කරනවා මේ provision කියන එක විතරයි අපි මූල්‍ය දත්ත ප්‍රකාශන වල අගයන් සහිතව පෙන්නන්නේ. එතකොට මේ contingent asset එක liability එක අපිට ඒක විශ්වාසනීය ලෙස මනින්න බැරි නිසා අපි ඒක මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්න විදිහක් නෑ අපිට. ඒ නිසා අපි අර අමතර සටහන් වල විතරක් මේක පෙන්වන්න ඕනේ. ඕක තමයි ස්ටෑන්ඩඩ් එකේ කතා කරන්නේ ස්කෝප් එක. එතකොට මේ තුනේම provision එකයි CL එකයි CA එකයි ගැන මේ තුනටම definitions තියෙනවා. කොහොමද මේ තුන recognize කරගන්නේ කියලා අපි බලනවා. ඊට පස්සේ කොහොමද මේවා measure කරන්න කියලාත් බලන්න ඕනේ. මෙතන වගුවක තියෙනවා මෙන්න මේ question එකක් මෙන්න මේවා මේ liability එකක්ද asset එකක්ද නැත්නම් අදද කියලා ටික් කරන්න දෙනවා. මම මේක කරන්නේ නැහැ මෙතන. මේක දන්නවා කට්ටිය මම දන්න විදිහට මේ accrued expense උපජිත වියදම් කියන්නේ අපි දන්නවා වගකීමක්. ඒ වගේ මේක ටික් කරන්න දෙනවා. මම මේක කරන්න යන්නේ නැහැ වෙලාව යන හින්දා. අපි ස්ටෑන්ඩඩ් එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ටික අපි බලන්න කියලා. හරි. හරි. ඉස්සෙල්ලම ප්‍රොවිෂන් එකකින් පටන් ගමු. අපි කියනවා ප්‍රොවිෂන් එකක් කියන්නේ නැත්නම් ප්‍රතිපාදන. හරි. ප්‍රතිපාදනයක් කියන එක අපි දන්නවා ඒක යම් තාක් දුරකට වගකීමකට සමාන දෙයක්. අපි සාමාන්‍යයෙන් වගකීමක් කියන එක තියෙනවනේ ව්‍යාපාරික වත්කම් වලින් හිමිකම් අඩු කරාම අපේ වගකීම වෙනවනේ. මෙන්න මේ වගකීමට සමානයි ගොඩක් දුරට ප්‍රතිපාදනයක් කියන එක. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි provision එක කියලා කියනවා a liability of uncertain timing or amount කියලා. මෙතන වෙනස ඇවිල්ලා මෙන්න මේ uncertain timing or amount කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් වගකීමක් ගත්තොත් වගකීමක අපිට තියෙනවා ලක්ෂණ තුනක්. පළවෙනි එක අතීත ගනුදෙනුක ප්‍රතිඵලයකින් අපිට ආපු දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ වගකීම සම්බන්ධයෙන් වර්තමාන බැඳීමක් තියෙන ඕන ව්‍යාපාරික. තුන්වෙනි එක ඒක පියවනකොට ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් එළියට යන්න ඕනේ. ওই තුන දන්නවා දැන් ඔයගොල්ලෝ. මෙන්න මේ තියෙන ඒ තුන. present obligation එකක් තියෙනවා. ඊට පස්සේ arising from past event, outflow of future economic benefit when settling the liability. ඕකනේ අපි දන්න විදිහට liability එකක් කියලා කියන්නේ කෙටියෙන්ම. එතකොට මෙන්න මේ liability එකේදී මම කතා කරපු liability එකකයි provision එකකයි ප්‍රධානම වෙනස ඇවිල්ලා මෙන්න මේ timing or uncertain timing or amount කියන එක. ඒ කියන්නේ අපි liability එකක් එක්ක මේක compare කරද්දී මෙන්න මේ provision එකක් කියන එක කවදා ඇති වෙයිද කීයක් ගෙවන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඕක තමයි වෙනස. හරිද? මේ වගේමයි obligation එකක් තියෙනවා. එතකොට past event එකක result එකක්. එතකොට මේක settle කරද්දී outflow එකකුත් තියෙනවා. හැබැයි මේක කවද්ද settle කරන්න වෙන්නේ කීයකින්ද settle කරන්න වෙන්නේ කියන එක company එක දන්නේ නැහැ. ඔන්න ඔකට තමයි provision එකක් කියලා නැත්නම් ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අනාගතයේ දරන්න වෙන වියදමකට නැත්නම් වගකීමක් පියවන්න අනාගතයේදී. අනාගතයේ තියෙන වගකීමක් පියවන්න අපි දැන් ඉඳන්ම යම්කිසි ගාණක් අපේ ලාභයෙන් අයින් කරලා තියෙනවා. ඕකනේ ප්‍රතිපාදනයක් කියලා කියන්නේ. provision එක කියන්නේ ඔන්න ඕක. ඒ කියන්නේ ඇති වෙන වෙලාවයි මූල්‍ය වටිනාකමයි මනින්න බැරි වගකීමක්. තමයි provision එකක් කියලා කියන්නේ. හරි. මෙතන obligation එකක් කියන එකේ තේරුම ඒ කියන්නේ අර කම්පැනි එකට ඒ වගකීම පියවන්න responsibility එකක් තියෙනවා කියන එක. හරිද? එතකොට මෙතනදී මෙන්න මේ obligation එක කියන එක ගත්තම
මං කෝ ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ අපිට තියෙන රෙස්පොන්සිබිලිටි එක ඒ වගකීම් පියවන්න. හරි? එතකොට මෙන්න මේ ඔබ්ලිගේෂන් එක අපිට ක්‍රම දෙකකට එන්න පුළුවන්. ව්‍යාපාර ඇතුළට. පළවෙනි එක අපි කියනවා ලීගල් ඔබ්ලිගේෂන් එකක් කියලා. දෙවෙනි එක අපි කියනවා කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් කියලා. හරි? ලීගල් ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ කොටස් දෙකයි. ඔබ්ලිගේෂන් එක එන විදිහ කොටස් දෙකයි. ලීගල් ඔබ්ලිගේෂන් එකයි කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකයි. මෙතන තියෙනවා. ලීගල් ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ මෙහෙමයි. මේ වගකීම කම්පැනි එකට එන්නේ මොකක් හරි නීතිමය වටපිටාවකින්. ඒ කියන්නේ දැන් අපි කියනවානේ මෙන්න මේ ඔබ්ලිගේෂන් එක ඇති වෙන්නේ මොකක් හරි පාස්ට් ඉවෙන්ට් එකකින් කියලා. එතකොට මෙන්න මේ පාස්ට් ඉවෙන්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි ලීගල් දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ලෝ එකක් සම්බන්ධ මොකක් හරි නීතියක් සම්බන්ධ දෙයක්. එහෙම නැත්නම් මේක උසාවියකින් දුන්න නියෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ්ලිගේෂන් එක ඇවිල්ලා තියෙන්නේ නීතිමය පැත්තකින්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පාස්ට් ඉවෙන්ට් එක කියන එකේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකකින්ද තමයි ඔයාලට මේ ඔබ්ලිගේෂන් එක ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි ලීගල් ඔබ්ලිගේෂන් එක කියලා කියන්නේ. අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි දන්නවා ඔය එක නීති තියෙනවනේ දැන් ඔය කම්පැනිස් වලට දෙන. අන්න ඒ වගේ ඒ කියන්නේ එක සමහර ප්‍රොඩක්ෂන් ෆැක්ටරිස් වලින් දැන් ඔය පරිසර හානි වෙනවා නම් ඒ වලට කම්පැනි එක ගෙවන්න ඕනි වගේ ඒ වගේ නීති තියෙනවා ලංකාවේ. පොලිතින් වලට එහෙම. අන්න ඒ වගේ දෙයක් ගත්තොත් අපිට ගන්න වෙන්නේ ලීගල් ඔබ්ලිගේෂන් එකක් විදියට. ඒ කියන්නේ නීතියෙන් ඒ ඔබ්ලිගේෂන් එක එංගොල්ලෝ දරන්න ඕනේ කියලා දීලා තියෙන්නේ. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ දෙවැනි ඔබ්ලිගේෂන් ටයිප් එක. කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් කියලා කියන්නේ මේක ලීගල් නැහැ. ඒ කියන්නේ මේක පිටිපස්සේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ කිසිම කොයි වෙලාවකවත්. හැබැයි මේක කම්පැනි එක තමන්ගේ පොලිසි එකක් විදිහට හරි ප්‍රැක්ටිස් එකක් විදිහට තමයි මෙන්න මේ වගකීම දරන්නේ. ඒ කියන්නේ තමන්ගේ කම්පැනියෙන් එන වැරද්දකට නැත්නම් එහෙම නැත්නම් මොකක් හරි දෙයකට කම්පැනි එකේම පොලිසි එකක් විදිහට ඒගොල්ලෝ ඒ වගකීම බාර ගන්නවා. ලීගල් එන්වයරන්මන්ට් එකක් නැහැ මෙතනදී. එතකොට ලීගල් එකක් තියෙන ඔබ්ලිගේෂන් එක කියන්නේ ලීගල් ඔබ්ලිගේෂන් එක කම්පැනි එකක් විදිහට ඔයා කැමැති වුණත් නැතත් මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ. නැත්තම් ඔයා නඩු දාන්න පුළුවන්. හරි? මේක මැන්ඩේටරි සෙටල් කියන්නේ අනිවාර්යෙන් ගෙවන්න ඕනේ මේක. ඒ කියන්නේ ඔයාගේ කැමැත්තක වැඩක් නැහැ. නීතියකින් ආපු දෙයක් නම් කැමැති හෝ නැත ඔයා මේක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. මෙතනදී තියෙන්නේ ඔයාගේ ඒ කියන්නේ වට අනිවාර්යෙන් මේකක් ගෙවන්න ඕනේ. හැබැයි මේකේ අර වටපිටාව ඇවිල්ලා ලීගල් නැහැ. හැබැයි මේක කරන්නේ කම්පැනි එකේ පොලිසි එකක් විදිහට. එහෙම නැත්නම් ප්‍රින්සිපල් එකක් විදිහට. ඕක තමයි මේ දෙකේ වෙනස. ඒ කියන්නේ ලීගල් ඔබ්ලිගේෂන් එකයි කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකයි. එතකොට මෙතන තියෙනවා obligation is a condition that creates a legal or constructive obligation කොටස් දෙකයි. හැබැයි මේක කොටස් දෙකේම මොකේ කතා කරාද? ඒ කියන්නේ අපි ලීගල් එකේ කන්ස්ට්‍රක්ටිව් එකේ දෙකේම කතා කරාද ඔබ්ලිගේෂන් එක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. හරි නොසලකා හරින්න බෑ මේ දේ. හැබැයි මෙතන වෙනස ඇවිල්ලා ලීගල් ඔබ්ලිගේෂන් derives from a contract, legislation or other operation of law. එතන මෙතන තියෙනවා මේක ඇති වෙන්නේ contract එකකින් හරි legislation එකකින් හරි operational law එකකින් හරි. හරිද? මෙතනදී constructive obligation is not legal, but as a practice the company acknowledge the responsibility. ඒ කියන්නේ අර කම්පැනි එකේ ප්‍රැක්ටිස් එකක් විදිහට එදිනෙදා කරන දෙයක් විදිහට එහෙම නැත්නම් කම්පැනි එකේ ප්‍රතිපත්තියක් විදිහට ඒගොල්ලෝ මේ රෙස්පොන්සිබිලිටි එක ගන්නවා. ඕක තමයි ලීගල් ඔබ්ලිගේෂන් එකේ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකේ වෙනස. හරිද? එතකොට මෙතන තියෙනවා පොඩි වාක්‍යයක්. According to the conservative principle, making a provision for expected losses or expenses is a common practice for an organization. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි කතා කරනනේ මේ ඒ ලෙවලදී ගිණුම් කරන සංකල්ප කියලා.
ඔතනදී අපි කතා කරනවා කන්සර්වේටිව් ප්‍රින්සිපල් කියලා එකක්. ආරක්ෂණ සංකල්පය. ඒකේ මොකද්ද කියන්නේ? ව්‍යාපාරයක් හැකිතාක් ආදායම කියන දේ උපලබ්ධි වුණාට පස්සේ අඳුර ගන්න ඕනේ. හැබැයි වියදම උපලබ්ධි වෙන්න කලින් අඳුර ගන්න එක හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ වියදමක් වෙනවා කියලා දන්නවනම් ඒක ගෙව්වා හෝ නැතා ඒක වියදමක් විදියට අඳුර ගන්න ඕනේ කියලා කියනවා ආරක්ෂණ සංකල්පය. ඒ කියන්නේ අපි ඒක කරන්නේ ලාභය අධිතාක්ෂේර වෙන එක නවත්තන්න. හරිද? එතකොට මෙතන මේ ප්‍රොවිෂන් එකත් අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අනාගතයේ ඇති වෙන්න තියෙන වියදමකට අපි දන්නේ නැහැ. කවදා ගෙවන්න වේද කියලා දන්නේ නැහැ. කීයක් ගෙවන්න වේද කියලා දන්නේ නැහැ තාම. හැබැයි ඔයා ඒක එස්ටිමේට් කරලා දැන් ඉඳන්ම ඒකට යම්කිසි ගාණක් වාගෙන් වෙන් කරලා තියා ගන්නවා. හැබැයි වාට ඒක කවදා හරි ගෙවන්නත් වෙනවා අනිවාර්යයෙන්ම. හරිද? ඔක තමයි ප්‍රොවිෂන් එකක් කියලා කියන්නේ. එතකොට ප්‍රොවිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ ඔබ්ලිගේෂන් එක කතා කරා. ඔබ්ලිගේෂන් එක කොටස් දෙකක් කතා කරා. ඒ දෙකේ වෙනස්කම් කතා කරා. හරි. එතකොට මෙතන තියෙනවා difference between reserves and provisions. වෙන් කිරීමකයි ප්‍රතිපාදනයකයි වෙනස. මෙතන වෙනසක් කියන්නේ මෙතන හතරක් දීලා තියෙනවා. මේ හතරෙන්ම කියවෙන්නේ ගොඩක් වෙලාවට එකම දෙයක් සම්බන්ධ එකක්. ඒ හින්දා පොඩක් අහන් ඉන්න. මෙතනදී රිසර්ව් එකක් එහෙනම් වෙන් කිරීමක් කියලා කියන්නේ. උදාහරණ විදිහට අපි සංචිත වෙන් කරන ඒවා. එහෙම නැත්නම් අඩමාන ණය වෙන් කරන ඒවා. ඔය වගේ දේවල්. ප්‍රොවිෂන් එකක් විදිහට ගත්තොත් ප්‍රතිපාදන. මම උදාහරණ කිව්වොත් දැන් හිතන්න මොකක් හරි අපේ කම්පැනි එකේ මොකක් හරි වැරද්දක් කියලා කස්ටමර් කෙනෙක්ට ඒ කස්ටමර් කියලා කම්පැනියට විරුද්ධව නඩුවක් දානවා. හරිද? එතකොට ඔයා දන්නවා නඩුවක් දැම්මා කියලා. ඔයා දන්නවා ඔබ්ලිගේෂන් එකක් තියෙනවා කියලා. හැබැයි ඔයා දන්නේ නැහැ ඔයාට කීයක්ද ගෙවන්න වෙන්නේ ඒක කවද්ද ගෙවන්න වෙන්නේ කියලා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? ඔයාගේ කම්පැනි එකේ ප්‍රොෆිට් එකක් එනවානේ. ඒ ප්‍රොෆිට් එකේ යම්කිසි කොටසක් අර නඩුව පෙරදුනොත් ගෙවන්න කියලා අයින් කරලා තියෙනවා. ඔන්න ඔක තමයි මේ දෙකේ වෙනස. එතකොට වෙනස්කම් ඇවිල්ලා මේ රිසර්ව් කියන එක. දැන් අපි ගන්නව රිසර්ව් කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපි දැන් සමාගම් ගන්න හදද්දි මතක ඇති ඒ ලෙවල් වල. අපේ අර විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙන් බදුපස සුද්ධ ලාභය ආවට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒකෙන් කොටසක් අයින් කරලා තියාගන්න සංචිතිතියට. ඇයි අයින් කරන්නේ? අපේ ව්‍යාපාරයේ අනාගතයේදී මොකක් හරි අනාගත මොකක් හරි පර්පස් එකක් ෆියුචර් පර්පස් එකකට අපි අයින් කරලා තියෙනවා. මේක අයින් කරන්නේ කම්පැනි එකේම අවශ්‍යතාවයට. ඒ කියන්නේ කම්පැනි එකේ දේවල් වලට පාවිච්චි කරන්න. මේක අයින් කරන්නේ තර්ඩ් පාර්ටි එකකට ගෙවන්න. ඔන්න වෙන පළවෙනි වෙනස. හරිද? මේකත් අයින් කරන්නේ ප්‍රොෆිට් එකෙන්. මේකත් කපන්නේ ප්‍රොෆිට් එකෙන්. හැබැයි මේක අයින් කරන්නේ සංචිතයක් විදිහට කවදා හරි අනාගතයේ දවසක ඒ කියන්නේ අපි දන්නේ නැහැ මොකක් හරි අවශ්‍යතාවයක් ආවොත් ව්‍යාපාරයට ඒකට පාවිච්චි කරන්න. හැබැයි මේක අයින් කරන්නේ අපි අනාගත දවසක අපේ වගකීමක් හරි වියදමක් හරි පියවන්න. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ දෙකම එක උදාහරණයකින්. ඔයාගේ කම්පැනි එකේ තියෙන රුපියල් 100ක අන්තිමට ප්‍රොෆිට් එකක්. ඒ කියන්නේ බදුත් අඩු කරලා ඔක්කොම අඩු කරලා රුපියල් 100ක ප්‍රොෆිට් එකක් එනවා. ඔයා මේ 100ෙන් රුපියල් 20ක් තියාගන්නවා සංචිතයක් විදිහට. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ඔය කම්පැනිට මොනවා හරි හිතන්නකෝ වත්කමක් කර ගන්න ඕන කියලා වට. අන්න ඒකේ පර්පස් එකක් ඒ වගේ පර්පස් එකකට ඔයා 20ක් අයින් කරලා තියාගත්තා. එතකොට ඔයාට රුපියල් 80ක් ඔයා අරන් ගියා රඳවාගත් ඉපැයුම් වලට. ඕකනේ වෙන්නේ. එතකොට ඔයා සංචිතයක් රුපියල් 20ක සංචිතයක් වෙන් කරාට ඒක සංචිත කිනෙවෙන්න තියෙන්නේ. හැබැයි තාමත් ඒක වාගේ ව්‍යාපාරේ ලාභයට අයිති. හරි. එතකොට රුපියල් 20ක් සංචිතයක් විතර අයින් කරත් ඒක ඔයාගේ ලාභයෙන්ම කොටසක් තාම. ඒක නෙමෙයි කාටවත් වියදම් කරේ නැහැ. අනාගතේ කම්පැනියේම දෙයකට තමයි කියන්නේ කම්පැනි එකේම පර්පස් එකට තමයි පාවිච්චි කරනවා. ඔන්න පර්පස් එක. ප්‍රොවිෂන් එක කරනකොට ඔයා අර වගේම දැන් එතකොට මේක අඩු කරන්නේ ඔයා ඔක්කොම අනිත් ඒවාට කලින්. ඔයා දන්නවා මෙන්න මෙහෙම නඩුවක් දාලා තියෙන කස්ටමර් කෙනෙක්. එතකොට ඔයාගේ කම්පැනි කියන ලෝයර්ස්ලත් එක්ක කතා කරලා යම් කිසි ගාණක් එස්ටිමේට් කරලා ඒක ඔයා ප්‍රොෆිට් එකෙන් කපනවා. කපන්නේ මොකක් කියලාද? ප්‍රොවිෂන් එකක් කියලා.
එතකොට ඔයා දන්නවා එහෙම කැපුවට පස්සේ ඒ රුපියල් 20ක් කියලා කියනවා ඒකත්. ඒ 20 කවදා හරි දවසක ඔයාලට අනිවාර්යෙන් ගෙවන්නම වෙනවා. ඒ අයින් කරපු 20. එතකොට ඔයාගේ සම්පූර්ණ ප්‍රොෆිට් එක ගැන කතා කරොත් ඔයාට ඒ අයින් කරන 20 වගේ ප්‍රොෆිට් එකට අයිති වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ ප්‍රොෆිට් එක රුපියල් 80 වෙනවා. හැබැයි රිසර්ව් වලදී ඔයා 20ක් සංචිතයක් විතර අයින් කරත් ඔයාගේ ප්‍රොෆිට් එක 100ම තියෙනවා තාම. ඒ කිව්ව උදාහරණය කාටද තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැත්නම් ඔය කිව්ව කතාව තේරුන්නේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. හරි කවුලන්නේ. හරි එතකොට අපි කියනවා රිසර්ව් එක මම දැන් විලාස්කම හතර රිසර්ව් එකක් අපි කියනවා an appropriation of profits මේක කියනවා charge against the profit. ඒ කියන්නේ මේක අපි සලකන්නේ අපේ ලාභයේම කොටසක් විදියට මේක අපි සලකන්නේ ලාභයෙන් අඩු වෙන ගාණක් විදියට. ඒ කියන්නේ අපි ලාභයට එරෙහිව මේක කපනවා. charge against the profit. මෙතනදී create for the purpose of meeting unknown future needs. ඒ කියන්නේ ව්‍යාපාරයේ අනාගත අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තමයි මේක අපි අයින් කරන්නේ. මේක create to provide for known liability. ඒ කියන්නේ අපි දන්න වගකීමක් තියවන්න තමයි මේක අරන් තියන්නේ. එතකොට මේක අපි අරන් තිබ්බේ අනාගතයේ ව්‍යාපාරේ මොකක් හරි අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න මේක අනාගතේ ගෙවන්න වෙන වගකීමක් තියවන්න. එතකොට මේක create based on the profit මේක අපි කියනවා create irrespective to the profit දෙකම එකයි. මෙතන කතා කරපු එකේම තව කොටසක් තමයි මෙතන කතා කරන්නේ. පළවෙනි එකේ ඒ කියන්නේ මේකෙම කොටසක් තමයි මෙතනත් කිව්වේ හරි. Create to strengthen the financial position create to meet losses and expenses. ඒ කියන්නේ මෙතනදී අපේ financial position එකට හානියක් වෙන්නේ නැහැ රිසර්ව් එකක් හින්දා. ඒ කියන්නේ අපි ලාභයෙන් අඩු වෙන කොටස සංචිතයකට යනවනේ සංචිතය බැර වෙනවනේ. ඒතකොට අපේ ලාභයේ වෙනසක් වෙන්නේ නැහැ මෙතනදී. sorry financial position එක වෙනසක් වෙන්නේ නැහැ මුලින්දත් ප්‍රකාශයේදී. හැබැයි මෙතනදී මේ අයින් කරන ප්‍රොවිෂන් එකකින්ද අපිට loss එකක් හරි expense එකක් හරි දරන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය හතර තමයි රිසර්ව් එකකයි නැත්නම් සංචිතයකයි ප්‍රොවිෂන් එක ප්‍රතිපාදනය එකයි වෙනස්කම් ටික. තේරුණාද? තේරුම් නැද්ද කාටද? තේරුණා. හරි. ඊට පස්සේ ප්‍රොවිෂන් එකක් රෙකග්නයිස් කරගන්න විදිය. මෙතනදී අපිට අමාරු දෙයක් නෑ මේක හැබැයි අහන් ඉන්න. අපි කොහොමද මොකක් හරි දෙයක් ප්‍රොවිෂන් එකක් කියලා හඳුනගන්නේ? පළවෙනි එක මෙතනදී මම කතා කරා ප්‍රොවිෂන් එකක් කියලා කියන්නේ a liability of uncertain timing and amount. liability එකක්. ප්‍රොවිෂන් එකක් කියන එක ඔයාලා දන්නවා liability එකක් හැබැයි timing එකයි amount එකයි ඔයාලා දන්නේ නැහැ. liability එකක් කිව්වම present obligation එකක් තියෙනවා past event එක result එකක් future economic benefits outflow වෙනවා. benefits තියෙන resources outflow එකක් වෙනවා. එතකොට ඒ තුන liability එකට අදාළ දේවල් තුන මම කිව්වේ ඊට අමතරව මෙන්න මේ timing එකයි amount එකයි දන්නේ නැහැනේ. ඕකනේ provision එක කිව්වේ. එතකොට provision එකක් recognize කරගත්තී මෙන්න මේ කියන කරුණු තුන තියෙනවා වාට. පළවෙනි එක when the entity has a present obligation. අපි වගකීමක් මෙන්න මේක කතා කරා. present obligation එකක් තියෙනවා කියලා. ඒක legal වෙන්නත් පුළුවන්, constructive වෙන්නත් පුළුවන් as a result of a past event. හරි. ඒතකොට පළවෙනි එකයි මෙතන කතා කරපු පළවෙනි එකයි දෙවෙනි එකයි. මේකයි. ඊට පස්සේ it is probable that an outflow of resources embodying economic benefit will be required to settle the obligation. මෙතනදී කියන්නේ මෙන්න මේ obligation එක settle කරනකොට අපිට ආර්ථික ලාභ දෙන්න සම්පත් ව්‍යාපාරයෙන් ආර්ථික සම්පත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේක. එතකොට liability එකක තියෙන කොටස් තුනම provision එකක් තියෙනවා. හරි? ඊට අමතරව එකක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ කතා කරපු දෙක liability එකට අදාළ දෙයක්. අදාළ දෙක. හරි. තුන්වෙනි එක a reliable estimate can be made for the amount of obligation. මේක approximate value එකක් කියලා කියනවා. ඒ කියන්නේ මෙතනදී කතා කරන්නේ මෙන්න මේ timing එකයි amount එකයි uncertain කියලා.
දන්නේ නැහනේ කවද්ද ගෙවන්න වෙන්නේ කීයක්ද ගෙවන්න එක දන්නේ නැහැ කවුරුත් දැන්. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේක විශ්වාසනීය ලෙස ඇස්තමේන්තුගත කරන්න. මනින්න බෑ. විශ්වාසනීය ලෙස මනිනවා කියන්නේ වෙන එකක්. මෙතනදී අපි කියනවා රිලයබල් එස්ටිමේට් එකක් දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විශ්වාසනීය ලෙස ඇස්තමේන්තුගත අගයක් අපිට මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? reliable estimate can be made for the amount of obligation. ඒකට obligation එක අනාගතයේ ගෙවන්න කීයක් යයිද කියලා approximate value එකක්. හරි? approximate value එකක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ හතරම තියෙනවා නම් මෙතන තුනකට තියෙන්නේ. අපි ගමු මෙන්න මේක වෙනම එකක් කියලා. එතකොට මෙන්න මේ හතරම තියෙනවා නම් ඔයාලට මේක කියන්න පුළුවන් provision එකක් කියලා. මෙන්න මේ තුනම විතර සාමාන්‍ය liability එකට අදාළ දේවල් තුන. ඊට අමතරව මේක අපි කියනවා මේක estimate කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට මෙතන කියනවා if these conditions are not met no provision shall be recognized. එතකොට මෙන්න මේ හතරෙන් එකක් හරි අපිට ඉෂ්ට වෙන්නේ නැත්නම් provision එකක් කියලා recognize කරගන්න බෑ අපිට. හරිද? ඔන්න ඔක තමයි provision එකක් recognize කරගන්න විදිහ. හරි? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරුණානේ කියන්නේ? හරි. contingent liability එක. අසම්භාව්‍ය වගකීම. මෙතනදී කියනවා a possible liability that arises from past event and whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more uncertain future events not wholly within the control of the entity. හරි. මෙතනදී කියන්නේ contingent liability එකක් කියන එක past event එකකින් ඇති වෙච්ච possible liability එකක්. possible liability එකක් කියලා කියන්නේ මේක ඇති වෙන්නත් පුළුවන් අනාගතේ ඇති නොවී තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ liability එක occur වෙන්න possibility එකක් තියෙනවා. නොවෙන්නත් සම්භාවිතාවක් තියෙනවා. liability එක ඇති වෙන්නත් සම්භාවිතාවක් තියෙනවා. ඒක කියන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ liability එක ඇති වුණොත් ඇති වෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේක උනාට පස්සේ. කියන්නේ මෙන්න මේ අනාගතයේදී මොකක් හරි සිද්ධියක්. හරි? මෙන්න මේ සිද්ධිය උනාට පස්සේ නැත්නම් උන් නැත්තම් තමයි අපිට හරියට මඳුර ගන්න පුළුවන් වෙන්නේ මේක liability එකක් වෙනවද වෙන්නේ නැද්ද කියලා. හැබැයි මෙන්න මේ ඔක්කොම වෙන සිද්ධිය කම්පැනි එකට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක කම්පැනි එකේ beyond the control තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී දැන් අපිට සාමාන්‍ය liability එකක් කියන එක කම්පැනි එකට කන්ට්‍රෝල් ගන්න පුළුවන් නේ. එතකොට මේ contingent liability එකක් කියන එක කම්පැනි එකේ කාටවත් කන්ට්‍රෝල් ගන්න බෑ. ඒ කියන්නේ මේක අර කම්පැනි එළිය වෙන දෙයක්. හැබැයි මේක liability එක කම්පැනි එකට දරන්න වෙනවා මේක ඔක වුණොත්. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. මෙතන කියනවා occurred due to the past event however it is not probable and out of economic benefit. ඒ කියන්නේ past event එකක ප්‍රතිඵලයක් වුණත් මේ උඩ කතා කරපු එකම තමයි කියන්නේ past event එකක ප්‍රතිඵලයක් වුණත් මේක අපිට ගැරන්ටි කරලා කියන්න බෑ දැම්මම අනිවාර්යයෙන්ම liability එක ඇති වෙයි කියලා. ඇති වෙන්නත් පුළුවන් නොවී තියෙන්නත් පුළුවන්. දෙවෙනි එක මේකේ amount එක reliable විදිහට measure කරන්න බෑ දැම්මම. විශ්වාසනීය ලෙස මනින්න බෑ liable amount එක. ඔන්න දෙවෙනි එක. හරි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන අපිට තියෙනවා potential lawsuits. ඒ කියන්නේ දැන් අර මං කලින් කිව්ව උදාහරණය වගේ කවුරු හරි කස්ටමර් කෙනෙක් නඩුවක් දැම්මා කියලා කියන්නකෝ. එතකොට ඒ නඩුව සම්බන්ධයෙන් ඔයා කම්පැනි එකක් විදිහට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඒ වගේ නඩු ගැන ඔයා දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ දෙයක් ඔයාට කීයක් ගෙවන්න වේද? කොහොමද මේ කියන්නේ ඒ නඩුව ඔයා පෙරදුනොත් ඔයාට ඒ කස්ටමර්ට වන්දි විදිහට කීයක් ගෙවන්න වේද කියලා. හරිද? හැබැයි ඒක දැන් හිතන්නකො probability එකක් තියෙනවා නම් එතකොට ඔයාට නඩුව දිනන්න අවස්ථාවකුත් තියෙනවා පරදින්න අවස්ථාවකුත් තියෙන්න පුළුවන්.
අන්න ඒ වගේ වෙලාවක ඔයා දන්නේ. ඒ කියන්නේ ඔයා නඩුව අහන දවසට තමයි දැනගන්න වෙන්නේ. නඩුව ඉවරනාට පස්සේ. ඒ කියන්නේ නඩුව ඔයා දින්නත් ඔයාලට ගෙවන්න ඕනේ නැහැ. ඔයා පෙරදුනත් ඔයාලට ගෙවන්න වෙයි. දෙපැත්තක් තියෙනවා ඒකේ. ඒ කියන්නේ ඇති වෙන්නත් ඉඩ තියෙනවා, ඇති නොවෙන්නත් ඉඩ තියෙනවා. හරිද? එතකොට therefore such events are not identified as liabilities. ඒ කියන්නේ මේවා අපි වගකීම් විදිහට පොත්වලට ගේන්නේ නැහැ කොයි වෙලාවකවත්. මොකද අපි දන්නේ නැහැ මේක 100ට 100ක් ඇත්තරම ඇති වෙයිද නැද්ද කියලා. ඒ හින්දා අපි මේක liability එකක් විදිහට පොත්වලට ගේන්න බෑ අපිට. හරි? So, so where the entity recognizes a contingent liability, an estimate can be made, and that estimate should be assessed continuously to determine whether an outflow of resources will become probable. ඒ කියන්නේ දැන් අපි කම්පැනි එකක් මේ වගේ contingent liability එකක් අඳුරගත්තා කියලා කියන්නකෝ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ අර ප්‍රොවිෂනල් කිව්වා වගේම ඔයාට පුළුවන් වෙනවනේ මේකට රිලයබල් එස්ටිමේට් එකක් දෙන්න. ඔයා ඒක ඇසෙස් කරනවා. එස්ටිමේට් එකක් ඇසෙස් කරනවා ඔයා. යම්කිසි ගාණක් ඔයා අනුමාන කරනවා සමහර විට නඩුව පෙරදුනොත් මේ වගේ ගාණක් ගෙවන්න වෙයි කියලා. හරිද? එතකොට ඔයා ඒක ඇසෙස් කරලා තියාගන්නවා. ඒක හැබැයි දන්නේ නැහැ. තාමත් දන්නේ නැහැ මේක නඩුව දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. පෙරදුනොත් ගෙවන්න වෙයි, දින්නොත් ගෙවන්න වෙන්නේ නැහැ. හරිද? මේක මං හිතන්නේ ගානකට යද්දි තමයි තේරෙන්නේ උන්ට. ඊට පස්සේ දැන් කතා කරන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් මම කිව්ව ඔක්කොම ප්‍රොවිෂන් එකකයි කන්ටින්ජන්ට් ලයබිලිටි එකයි දකින්න නැති ගොඩක් දේවල් එක වගේ සමානකමුත් තියෙනවා වෙනස්කමුත් තියෙනවා. හරි? ඒතර බලමු මොනවද මේ අපි ඉස්සෙල්ලාම කතා කරපු ප්‍රොවිෂන් එකකයි කන්ටින්ජන්ට් ලයබිලිටි එකකයි සමානකම් මොනවද කියලා. සමානකම් වෙනස්කම් මොනවද කියලා බලමු. හරි මෙතන ස්ටේටස් එක ගැන කතා කරොත් ප්‍රොවිෂන් එකක් කියන්නේ ලයබිලිටි එකක්. මේක කන්ටින්ජන්ට් ලයබිලිටි එක ප්‍රොබබල් ලයබිලිටි එකක්. මේක පටලවා ගන්න එපා. මෙතනත් ඔයාට ඔයා දන්නේ ටයිමින් එක amount එක ගැන ඔයාට මෙතනදිත් මේකේ මේ ලයබිලිටි එක කවද ඇති වෙයිද කීයක් ඇතිද කියලා දන්නේ නැහැ. මෙතන දන්නෙත් නැහැ. හැබැයි මේක ලයබිලිටි එකක්. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔයා ගෙවන්න ඕනෙමයි. මේක probable liability එක. ඒ කියන්නේ මේක ඇති වුණොත් ගෙවන්න ඕනේ. ඇති වුණ නැත්නම් ගෙවන්න ඕනේ නැහැ. ඔක තමයි probable liability එකක් කියලා කියන්නේ. ඒතකොට මේක depend වෙනවා situation එකත් එක්ක. මේක එහෙම නැහැ. මේක අනිවාර්යෙන් ගෙවන්න ඕනවා. මේක මෙතන දැන් liability එක අපි කතා කරන්නේ මේ provision එකේදී මේක obligation එකක් නේ. ඒ කියන්නේ මේක legal හෝ constructive obligation එකක්. ඒතකොට ඔයා කැමැති හෝ නැතුව හෝ ඔයාට මේ obligation එක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මේක liability එකක්. හැබැයි මේක එහෙම නෑ මේක probable liability එකක්. occurrence එක මේකත් due to a past event මේකත් past event එකක result එකක් විදිහට තමයි occur වෙන්නේ. එතකොට මෙතනදී outflow of benefits මේක yes කියලා කියන්නේ ඔයා amount එක නෙමෙයි outflow එක. ඒ කියන්නේ amount එක දන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි කවදා හරි දවසක අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. මේක probable. ඒ කියන්නේ මෙතනදී amount එක දන්නේ නැහැ. හැබැයි මේක අනාගතයේදී අර ඇති වෙන්න තියෙන සිද්ධියත් එක්ක ගෙවන්න වෙන්නත් පුළුවන් නොගෙව ඉන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ මේක. measurement එක මෙතනදී වාට අපි කතා කරා reliable estimate එකක් measure කරන්න පුළුවන් කියලා. මෙතනදී අපි කියනවා contingent liability එකක් uncertain කියලා. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ contingent liability එක දෙපැත්තකට කැරකෙන්න පුළුවන් ඒ අපිට ගෙවන්න වෙයිද ගෙවන්න වෙන්නේ නැති වේද කියන එක. ඒක වෙන්නේ අර අනාගතයේ වෙන සිද්ධියත් එක්ක. ඒක තමයි මෙතන අපි අර කතා කරේ whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more uncertain future events. ඒ කියන්නේ අර අපි uncertain future event එක ඔක වුණොත් හරි ඔක වුණේ නැත්නම් හරි තමයි අපිට මේක confirm කරගන්න පුළුවන් ගෙවන්න වෙයිද ගෙවන්න වෙන්නේ නැතිව තියෙන්න පුළුවන්ද කියන එක. අන්න ඒක තමයි මෙතන අපි කියන්නේ මේක probable uncertain කියලා. හරි? තේරුණ නැති කවුරු ඉන්නවද?
අවුලක් නැහැ කාටවත්? හරි. contingent asset එක. දැන් මේකයි contingent liability එකයි ගොඩක් සමානයි. මේකේ තියෙන asset එකක්, ඒකේ liability එකක්. අනිත් එක definitions ඔක්කොම එකයි. මේකේ තියෙනවා a possible asset that arises from past event whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more future events not wholly within the control of the company entity. එතකොට මෙතනදී past event එකක result එකක් මේක probable asset එකක්. එතකොට මේකෙත් existence එක confirm කරගන්න පුළුවන් අර අනාගතේ ඇති වෙන්න තියෙන event එක. uncertain future event එක ඔක වුණොත් හරි ඔක වුණ නැත්නම් හරි විතරයි. අපිට අනාගතයේදී මේ event එක වෙනකන් ඉන්න වෙනවා මේක අඳුර ගන්න. එතකොට මේකත් අපි කියනවා not wholly within the control of the company entity. එතකොට මේකත් අපි company එකේ control එකෙන් පිටින් තියෙන එක තමයි කියන්නේ. එතකොට contingent liability එකයි contingent asset එකයි දෙකේම definitions දෙක එක වගේ. මෙතන අර liability එක asset එක කියලා වෙනස් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. එතකොට මෙතන contingent asset usually arises from unplanned or other unexpected events. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට අපි කියන ඇති වෙන්නේ අපි කාලින් ප්ලෑන් කරපු නැති හරි නැත්නම් අපි unexpected event එකකින් වගේ දෙයකින් තමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා example එකක් විදියට possibility of winning a lawsuit. මෙතනදී අර අපි කතා කරානේ customer කෙනෙක් නඩුවක් දාලා එයා ඒක දින්නොත් ඒ කියන්නේ එයාට ඒක දිනන්න chance එකකුත් තියෙනවා පරදින්න chance එකකුත් තියෙනවා කම්පැනි පැත්තෙනොත් තියෙනවා. එතකොට ඒ වගේ නඩුවක් කම්පැනි එකක් දින්නොත් ඒ කියන්නේ අර කම්පැනි ප්ලෑන් කරලා තිබෙන්නේ දිනන්න ඒකට ඒක unexpected event එකක්. හැබැයි කම්පැනි එක දින්නොත් අන්න ඒ වගේ දෙයක් අපිට ගන්න පුළුවන් contingent asset එකක් විදියට. එහෙම නැත්නම් හිතන්නකෝ ඔයා තව කවක් හරි කම්පැනි එකට විරුද්ධ නඩුවක් දැම්ම කියලා. අන්න එතකොට ඔයා එහෙම නඩුවක් දාලා ඔයා ඒ නඩුව දින්නොත් එහෙම ඔයාගේ පැත්තෙන් ඔයාට ඒක contingent asset එකක්. හරි? However, it is discouraging to disclose even applying conservative principle. ඒ කියන්නේ මෙතන කියන්නේ අර අපි කතා කර conservative principle කියන එක. ඒ කියන්නේ ආරක්ෂණ සංකල්පය කියන එක. වියදම් හැකිතාක් කලින් අඳුර ගන්න එකයි ආදායම් හැකිතාක් උනාට පස්සේ අඳුර ගන්නවා කියන එකයි මෙතනදී discourage වෙනවා කියලා කියන මේ concept එකත් එක්ක. හරි. එතකොට මේ contingent liability එකයි contingent asset එකයි එක වගේ ලොකු වෙනසක් නැහැ මේ දෙකේ. මේ දෙකම measure කරන්නත් බෑ කම්පැනි එකක් ඇතුළේ ඉඳන්. මොකද මේක දන්නේ නැහැ. මේ දෙකම මේක possible liability එකක් මේක possible asset එකක්. එතකොට මේක මම කිව්වා measure කරන්න බෑ කියලා. මොකද අනාගතයේ වෙන්න තියෙන දෙයක් හින්දා. එතකොට අපි measurement කියන part එකට එනකොට ඒ කියන්නේ අපි ඕන standard එකක තියෙන අපිට definitions තියෙනවා recognition එකක තියෙනවා measurement එක තියෙනවා. මෙන්න මේ measurement කියන part එකට එනකොට එතකොට මම කිව්වනේ contingent asset එකයි liability එකයි measure කරන්න බෑ කියලා. එතකොට මෙන්න මේ measurement කියන කොටසට ඒ දෙක අදාළ වෙන්නේ නැහැ. අපිට මේ measurement කියන කොටසට ගන්න වෙන්නේ මේ provision එක ගැන විතරයි. මොකද හේතුව මේ contingent asset එකයි liability එකයි measure කරන්න බෑ අපිට. හරි? මොකද ඒක ඇති වෙන්නත් පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. හරි. measurement එකට එන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා මෙතන provision එකේ කතා කරා. හරි. මෙතන අපි කියනවා මේක මතකයිනේ දැන් මම ටිකර කලින් කියලා දුන්නා. මෙතනදී අපි කතා කරා අන්තිම ඒ කියන්නේ අර liabilities වල ලක්ෂණ තුනෙන් වෙන් වෙච්ච අනිත් අන්තිම ලක්ෂණය a reliable estimate can be made of the amount of obligation. ඒ කියන්නේ approximate value එකක් estimate කරන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේක estimate කරනකොට අපිට මේ provision එකකට
approximate value එකක් estimate කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? පළවෙනි ක්‍රමය තමයි best estimate එක. හරි? ඒ කියන්නේ best estimate කියලා ක්‍රමයක් තියෙනවා. දෙවෙනි එක තමයි unexpected value එක. හරිද? එතකොට මේක මේ ස්ලයිඩ් එක නෑ මම හිතන්නේ ඔයගොල්ලෝ එක්ස්ට්‍රා නෝට්ස් වල තියෙනවද දන්නේ නැහැ. බලන්න. මම කියලා දෙන්නම්. එතකොට මේ reliable estimate එක ක්‍රම දෙකකට estimate කරන්න පුළුවන්. පළවෙනි එක best estimate එක. දෙවෙනි එක unexpected value එක. හරි? best estimate එකක් කියලා කියන්නේ එතනදී ඇත්තටම මේ කම්පැනි එකට එක එක සමීකරණ ෆෝමියුලා වගේ දේවල් නැහැ estimate එක ගණන් කරන්න. ඔයා මොකද්ද කරන්නේ? එතකොට දැන් ඔයා ගාව තියෙන ইনফরমේෂන් තියෙනවනේ. කියන්නේ මොකක් හරි ප්‍රොවිෂන් එකක් දාන්න ඕනේ ඉවෙන්ට් එකක් සම්බන්ධයෙන් ඔයා ළඟ තියෙනවා යම්කිසි ইনফরমේෂන්ස් ටිකක් තොරතුරු ටිකක් ඔයා ගාව තියෙනවා. එතකොට ඔයා ගාව තියෙන තොරතුරු මත පදනම් වෙලා හරි වෙන අනවශ්‍ය තොරතුරු හොයන්න යන්න නැතුව එතනින් එහාට ඔයා ගාව දැනට තියෙන තොරතුරු ටික තියෙනවානේ given informations ටික ඔයා ගාව අන්න ඒ තොරතුරු වලින් ඔයා බලනවා මේකේ probability එක වැඩිම මොකක්ද කියන එක. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ දැන් ඔයා ගාව තියෙන තොරතුරු මත පදනම් ඔයා බලනවා වැඩිම probability එකක් තියෙන විදිහට ඔයාට කීයක් ඉස්සරහට ගෙවන්න වේද කියලා. හරිද? ඒතර ඔයාගේ lawyers ත් එක්ක කතා කරලා ඒගොල්ලෝගේ ideas උත් අරගෙන ඔයා එතකොට ඔයා තීරණය ගන්න පුළුවන් ඔයාට මෙහෙම හරි 100ට 75ක chance එකක් තියෙනවා මේ කස්ටමර්ට රුපියල් ලක්ෂ 10ක් ගෙවන්න. හරිද? 125ක වගේ chance එකක් තියෙනවා රුපියල් ලක්ෂ 5ක් ගෙවලා බේරෙන්න පුළුවන් chance එකක්. එතකොට ඔයා ගන්න ඕනේ estimate එක විදිහට අර possibility එක වැඩිම දේ. ඒ කියන්නේ දැන් ඔයාගේ lawyer කියන ඔයාට ඇවිල්ලා හරි මෙහෙම දැන් කස්ටමර් කෙනෙක් නඩුවක් දාලා තියෙනවා. එතකොට මේක කම්පැනි එක පරදි. එතකොට 175ක chance එකක් තියෙනවා කස්ටමර්ට රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවන්න. එහෙම කියනවා. අනිත් පැත්තට කියනවා තව 125ක chance එකක් තියෙනවා ලක්ෂ 5ක් වගේ ගෙවලා බේරෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ වෙලාවකදී දැන් ඔයාලා තියෙන ඉන්ෆර්මේෂන්ස් මොනවද ඉන්ෆර්මේෂන් ඔයාලා තියෙන්නේ 175ක් වාට ලක්ෂ 10ක් ගෙවන්න වෙයි 125ක chance එකක් තියෙනවා ලක්ෂ 5ක් ගෙවලා දාන්න. එතකොට අන්න එතනින් වැඩිම ඔකරන්ස් එකක් තියෙන දේට ඔයා එස්ටිමේට් කරන්න ඕනේ. ඔයාගේ ප්‍රොවිෂන් එක. ඒ කියන්නේ වැඩිම chance එකක් තියෙන 175 කියන එකනේ. එතකොට ඔයා ප්‍රොවිෂන් එක වෙන් කරන්න ඕනේ ලක්ෂ 5 නෙමෙයි ලක්ෂ 10ක් කියලා. හරිද? ඒක තමයි best estimate කියලා කියන්නේ. expected value කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් කම්පැනි එකක් විදිහට ගත්තම කම්පැනි එකට තියෙනවානේ මේ වගේ කස්ටමර්ස්ලත් එක්ක past experience ඒ කියන්නේ අතීත අත්දැකීම් තියෙනවානේ. එතකොට කම්පැනි එක ප්‍රොවිෂන් එකක් වෙන් කරනකොට අර ইনফরমේෂන් නෙමෙයි සැලකිලිදර ගන්නේ past experiences මොනවද කියන එක. හරිද? එතකොට අතීතයේ මේ වගේ නඩු දාලා තියෙනවද? එතකොට මේ වගේ නඩු වලින් කම්පැනි එක පෙරදිලා තියෙනවද? එතකොට මේ පෙරදිච්ච ඒ වලට කීය ගානේ වන්දි කියලා තියෙනවද? ඔය වගේ ඇතිනේ සමහරට past experiences. අන්න ඒ වගේ past experience මත depend වෙලා තමයි expected value කියන method එකේදී estimate එක measure කරන්නේ. හරිද? එතකොට මෙතන slide එකේ නැහැ මේ දෙක. ලියා ගන්න මම දන්නේ මෙතන additional notes ඕගොල්ලන්ට දීලා තියෙයි ඒවල තියෙනවද දන්නේ නැහැ. හරි best estimate එකයි expected value එකයි. හරි measurement එක. හරි මේ දෙක තේරුණානේ? ඔයගොල්ලන් නැහැ? අවුලක් නැහැ. හරි. එතකොට measurement එක කතා කරනකොට දැන් අපිට තියෙනවා ಜಾති තුනක්. provision එකයි, contingent asset එකයි, contingent liability එකයි. මෙතනදී contingent asset එකයි liability එකයි මම කිව්වා මේක measure කරන්න බෑ. probable asset එකක්, probable liability එකක් අනාගතේ වෙන්න තියෙන දෙයක් වෙයිද නැද්ද කියලාත් හරියට දන්නේ නැහැ. වුණොත් එහෙමයි නැත්නම් එහෙමයි. එහෙමනේ දැන් තියෙන්නේ. එතකොට
ඒ දෙකට වාට මෙෂර්මන්ට් එකක් කරන්න බෑ. මොකද වා දන්නේ නැහැ මේක ඔක වෙයිද නැද්ද. එතකොට මේක රිලයබල් විදිහට එස්ටිමේට් කරන්නත් බෑ මේ දෙක. එතකොට මෙන්න මේ මෙෂර්මන්ට් කියන කොටස කන්ටින්ජන්ට් ඇසෙට් එකට ලැබිලිටි එකට අදාළ වෙන්නේ නැහැ. මේක අයිති වෙන්නේ ප්‍රොවිෂන් එකට විතරයි. හරිද? එතකොට මම මෙතන තියෙනවා බෙස්ට් එස්ටිමේට් එක. හරි මේක තියෙනවා ස්ලයිඩ් එක. මම දැක්කේ නෑ. හරි. එතකොට ප්‍රොවිෂන් එක මෙෂර් කරද්දී මෙතන තියෙනවා අපිට the amount recognized as a provision shall be best estimate of the expenditure required to settle the present obligation at the end of the reporting period. ඒ කියන්නේ best estimate එකක් විදිහට අපිට estimate කරන්න පුළුවන්. මෙතන කියනවා හරි මෙතනදී අපිට තව events දෙකක් තියෙනවා කතා කරන්න. පළවෙනි එක one off events, දෙවෙනි එක large population. මේ දෙක ඇවිල්ලා ඒ කියන්නේ ඔයා මොකක් හරි provision එකක් දානකොට ඔයා බලන්න ඕනේ ඔයා මොකටද provision එක වෙන් කරන්න කියලා. හරිද? එතකොට එහෙම බලනකොට දැන් provision එක වෙන් කරන provision එකක් අපි company එකකින් අයින් කරන event එකේ event එකත් එක්ක ඒ කියන්නේ අපි බෙදනවා one off event කියලා එක කොටසක් large population කියලා තව කොටසක්. හරිද? one off event එකේදී කතා කරන්නේ අර අපි කතා කරන provision එක අපි වෙන් කරන්නේ මොකක් හරි එක event එකකට කියන එක. මෙතනදී one off මේක ගණන් වලට තේරෙයි සමහරට one off event එකේදී අපි කතා කරන්නේ මොකක් හරි එක event එකක් ගැන. හරිද? එතන මෙතන තියෙනවා examples restructuring, environmental cleanup, settlement of a lawsuit ඒ වගේ දේවල්. ඒ කියන්නේ මොකක් හරි එක event එකක්. එකයි. මොකක් හරි එක දෙයක් ගැන. හරි? are measured at the most likely amount. ඒ කියන්නේ most likely amount කියලා කියන්නේ වැඩිම probability එකක් තියෙන amount එක. ඒතකොට මම ඒකට කිව්වා කලින් best estimate value එකක් කියලා. මම මේ කියලා දුන්නා දැන්. හරි? හරි. එතකොට provision එක දාන event එක මොකක් හරි තනි event එකක් නම් අපි අන්න ඒ වගේ වෙලාවක පාවිච්චි කරන method එක best estimate value කියන එක. ඒ කියන්නේ අපි ගාව තියෙන informations වලින් most likely amount එක වැඩිම probability එකක් තියෙන amount එක අපි estimation එක විදිහට ගන්නවා. large population එකේදී වෙන්නේ ඒ කියන්නේ මෙතන අපිට උදාහරණ විදිහට දෙනවා warranties customer refunds කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මොකක් හරි company එකක්. හරිද? warranty දැන් warranty එක කියන්නේ මොකද අර අපි බාණ්ඩයක් එක්කම අපි එකට warranty එකක් දෙනවානේ. එතකොට මෙතන එකක් විකුණන්නේ ගොඩක්. ඒ කියන්නේ warranty එකක් කියන එක එක event එකක් නෙමෙයි. ඒ කියන්නේ අපිට මේක දැන් අපි දන්නකෝ එකම જાති item 1000ක් වික්ක කියලා. එතන මේ 1000ට warranty තියෙනවා. හරිද? ඒ වගේ වෙලාවට වාට කියන්න බෑ මේක එක warranty එකක් කියලා. මොකද ඒ 1000ෙම වාට claim කරන්න එන්නත් පුළුවන්. එහෙම chance එකකුත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1000න් දැන් වා item 1000ක් වික්කනම් 500ක් විතර warranty claim කරන්න එන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑලි 200ක වගේ warranty claim එන්නත් පුළුවන්. අන්න ඒ වගේ situation එකකට අපි කියනවා large population එකක් කියලා. one off event එක හරි large population එක හරි. එතකොට මේ වගේ large population එකක් තියෙන වෙලාවකදී මොකද්ද කරන්නේ? measured at the probability weighted expected value. මම expected value එකක් කිව්වා. ඒ කියන්නේ මොකද්ද? අපේ past experience එකත් එක්ක තමයි අපි මේ තීරණය ගන්න. ඒ කියන්නේ අපේ past experience වල තියෙනවා නම් මෙච්චර ගාණක් ගෙවන්න වෙයි කියලා. හරි දැන් හිතන්නකෝ warranty කෙනෙක් ගන්නකෝ. එතකොට වා කෑලි 1000ක් වික්කන warranty එක අවුරුද්දක. එතකොට වාගේ past experience දැන් වා කලින් අවුරුද්දලත් මේ විදිහටම විකුණන්න නැතිනේ. එතකොට වාට experience එකක් තියෙනවා මේ 1000න් 200ක විතර warranty එනවා. ඒ කියන්නේ ලොකු claims එන්න පුළුවන් 200ක විතර. තව 300ක විතර සාමාන්‍යයෙන් පොඩි claims එන්න පුළුවන්.
එතකොට 500යි. ඉතුරු 500 warranty claims එන්නේ නැහැ කියලා අපිට දැන් ඔයාලට past experience එකක් තියෙනවා company එකේ. අන්න ඒ වගේ වෙලාවට ඔයා මෙතනදී provision එකක් වෙන් කරනකොට ඔයා බලන්න ඕනේ වාගේ company එකේ කලින් අවුරුදු වල මොන වගේ provision ද දාලා තියෙන්නේ. එතකොට ඒ දැන් අපි විකුණන කෑලි ගානෙන් 100ට කීයක විතර warranty claim එනවද? කොච්චර refund කරලා තියෙනවද? අන්න ඒ වගේ වාගේ past experience එක බලලා අන්න ඒකට හරියන්න ඔයාගේ ප්‍රොවිෂන් එක අයින් කරන්න ප්‍රොෆිට් එකකින්. හරිද? ඔන්න ඔක තමයි one off event එකයි large population එකයි වෙන්නේ. ඒතකොට one off event එකක් නම් ඒ කියන්නේ මොකක් හරි එක event එකක් සම්බන්ධ වෙන මේ දැන් උදාහරණ හරි restructuring කියලා කියන්නේ මේ company එකේ structure එක. ඒ කියන්නේ ඒක management structure එක වෙන්න පුළුවන්, තීන තැන වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් production line up එක වෙන්නත් පුළුවන්. මේක වෙනස් කරනවා තමයි restructuring කියලා කියන්නේ. ඒතර environmental clean up කියලා කියන්නේ දැන් කම්පැනි එකේ වැරද්දෙන් මොකක් හරි environmental pollution එකක් වුණා නම් අන්න environmental pollution එක clean up කරන්න කම්පැනි එකට දරන්න cost එක. හරිද? settlement of lawsuit කියලා කියන්නේ අර වගේ මොකක් හරි නඩුවක් දාලා නඩුව පෙරදුනොත් එහෙම ගෙවන් වෙන ගාණ. හරිද? ඒතර මේ වගේ තැන්වලදී ඔයාලට පේනවා එක event එකයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ restructuring කරන එකක් මොකක් හරි එක දෙයක් environmental clean up නම් හරි මොකක් හරි වෙලා පරිසර හානියක් වුණා ඒ පරිසර හානිය ආයි ක්ලීන් අප් කරා එච්චරයි. මෙතනදී එහෙම නෙමෙයි. මෙතනදී warranty එකක් කියන එකක් එන්නත් පුළුවන් 10ක් එන්නත් පුළුවන් 100ක් එන්නත් පුළුවන් 500ක් එන්නත් පුළුවන්. ඒක විකුණන ගානත් එක තමයි තියෙන්නේ. හරිද? ඒතර one off event එකක් නම් අපි බලන්න ඕනේ best estimate value එක තමයි estimate කරන්න ඕනේ. large population එකක් නම් weighted expected value එකට provision එක calculate කරන්න ඕනේ. හරි. මෙතන තියෙනවා example for larger population. මේක බලමු. An entity sells goods with a warranty under which customers are converted for the cost of repairs of any manufacturing defects that become apparent within the 6 months after the purchase. If minor defects were detected in all products sold, repair cost of 1 million would result. If major defects were detected in the all products sold, repair cost of 4 million would result. The enterprise past experience මේවා ගණන් වල දෙනවා. Past experience. The entity's past experience and future expectations indicate that for the coming year, 75% of the goods sold will have no defects. 20% will have minor defects and 5% will have major defects. Accordingly, the probability of an outflow of the warranty obligations as a whole, the expected value of the cost of repairs will. එතකොට අහනවා එතකොට මේ කියනවා දැන් විකුණන හැම යුනිට් එකකම minor repairs තාවොත් එහෙම 1 million cost එකක් එනවලු. හරිද? එතකොට මේ විකුණන හැම යුනිට් එකකම major repairs තාවොත් එහෙම 4 million cost එකක් යනවලු. හරිද? එතකොට මේක කියනවා entity එකේ past experience එකත් එක්ක මේ විකුණන items වලින් 175කම කිසිම අවුලක් නැත්නම් fail එකක් වෙන්නේ නැහැ කියලා කියනවා. no defects කියලා කියනවා. එතකොට 120ක minor defect එකක් තියෙන්න පුළුවන්. 105ක major defect එකක් තියෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතන කියන කතාව මොකද්ද? හැම unit එකකම minor repairs ආවොත් එහෙම cost එක 1 million යනවලු. හරිද? එතකොට මෙතන කියනවා experience එකට minor defect ඉන්නේ 120කයි. එතකොට මෙන්න මේ 1 million කියන්නේ 100කම minor effects ආවොත්නේ. එතකොට මේකෙන් 120ක් තමයි provision එක අපිට දාන්න වෙන්නේ. හරිද? එතකොට මෙතනදී කියනවා පව් විකුණන හැම unit එකකම major effects ආවොත් එහෙම 4 million cost වෙනවලු. එතකොට past experience එකට අනුව කියනවා මෙතන major defects එන්න පුළුවන් 105ක කියලා. එතකොට අපිට ඒකට provision එක දාන්න කීයද? 4 million වලින් 105ක් තමයි provision event කරන්න වෙන්නේ. හරිද?
හරි. අන්න ඔහොම තමයි දැන් අර කතා කරපු large population කියන එක එන්නේ. කියන්නේ warranty claim කියන එක මම මේ වගේ තමයි එන්නේ. හරි පේනවනේ large population කිව්වම මෙතන එක event එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන අර අපි මෙතන කතා කරනනේ noise defects එන්නත් පුළුවන්. එහෙම නැත්නම් major defects එන්නත් පුළුවන්. minor defects එන්නත් පුළුවන්. මෙතන එක event එකක් යටතේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. මෙතනදී අපි කතා කරපු කලින් මෙතන best estimate value එක ගැන කතා කරද්දී එහෙම දෙයක් නැහැ. මෙතනදී එක මොකක් හරි නිශ්චිත එක event එකක් තියෙන්නේ. restructuring හරි environmental cleanup එකක් හරි lawsuit එකක් settle කරන්න යන මොකක් හරි එකයි. හැබැයි මෙතනදී ඒ එක event එක යටතේ තව දේවල් කතා කරන්න වෙනවා. හරිද? මෙතන best estimate එකට example එකක් තියෙනවා. If the company has constructed a plant to third party, they will probably estimate the repair that may occur. Therefore, directly, the company will provision a value based on the value of the plant condition. මම example එක කියන අපි start කරමු. හරි. මෙතන තියෙනවා ස්පෙෂල් කේසස් වගේක්. ඒ කියන්නේ මේ අපි ප්‍රොවිෂන් එක කතා කරනකොට දැන් අපි උඩදී කතා කරානේ මේ ඉවෙන්ට්ස් වර්ග දෙකක් ගැන. one off event එකයි large population කියලා. මෙතනදී අපිට තියෙනවා මේ provision එක provision එක apply කරද්දී මෙන්න මේ ස්පෙෂල් කේසස් වගේක් තියෙනවා ස්ටෑන්ඩඩ් එකෙන් දීලා. හරිද? මේ ටික පොඩ්ඩක් බලන්න ඕනේ. පළවෙනි එක future operating losses. මෙතනදී ස්ටෑන්ඩඩ් එකෙන් කියන්නේ කම්පැනි එකේ වැරද්දෙන් ඇති වෙන losses තියෙනවානේ. operating losses කියන ඒවා. එතකොට අනාගතයේ ඇති වෙන්න පුළුවන් operating losses වලට කම්පැනි එකට provision එකක් වෙන් කරන්න බෑ කියලා. හරිද? ඒ කියන්නේ provision shall not be recognized for future operating losses. අනාගත අවුරුදු වලදී කම්පැනි එකේ production එකකින් ඇති වෙන losses එහෙම නැත්නම් operational losses වලට provision දාලා cover කරන්න බෑ. එහෙම loss එකක් වුණොත් එහෙම ඒක P&L එකට charge කරලා expense එකක් විදිහට report කරන්න ඕන. පළවෙනි එක. onerous contract. onerous contract එකක් කියලා කියන්නේ ලිඛිත කිවිසුමක් කියන එක. මම දන්නේ විදිහට හරි. ඒ කියන්නේ if an entity has a contract that is onerous, ඒ කියන්නේ ලිඛිතව පවත්වාගෙන යන contract එකක් තියෙනවා නම් මේක තියෙනවා which includes rights and obligation in written. හරි. ඒ කියන්නේ ලිඛිතව සියලුම වගකීම් හා අයිතීන් ගැන තියෙන contract එකක් ලිඛිතව තියාගෙන යනවා යම් කිසි පාර්ශ්ව දෙකක්. හරි. The present obligation under the contract shall be recognized and measured as a provision. onerous contract කියන එක කියන්නේ ඔයා මොකක් හරි තව කවුරු හරි පාර්ශ්වයක් එක්ක ලිඛිත කිවිසුමක් තියාගෙන යනවා නම් හරිද? එතකොට හදිස්සිය හරි කිවිසුමට ඒ කිවිසුමින් එහා මොකක් හරි වාට පාඩුවක් වුණොත් කම්පැනි එකට. හැබැයි මෙතනදී මේ onerous contract කියන එකේ තේරුම ඇවිල්ලා ලිඛිත කිවිසුමක් කියන එක. මේක verbal contract වලට අදාළ වෙන්නේ නැහැ. හරිද? ඔයාගේ සියලුම rights and obligations in writing තියාගෙන යන contract එකක් තියෙනවා නම් එතන වාට ඒ contract එක නිසා මොකක් හරි පාඩුවක් වෙනවා නම් මොකක් හරි පාඩුවක් වුණොත් අන්න ඒ පාඩුව ඔයාට settle කරගන්න ඔයාට provision එකක් company එකේ profit එකෙන් තියාගන්න පුළුවන් කියලා standard එකකින් කියනවා. හරිද? restructuring අපි මේ කතා කරා. හරිද? restructuring කියලා කියන්නේ අපිට මේකේ කොටස් තුනක් කතා කරන්න පුළුවන්. restructuring කියන එකේ sale or termination of a line of business. මම මේක පැහැදිලි කරන්න. ඒ කියන්නේ business line එක. හරිද? වෙනස් වෙන්න පුළුවන්. හරිද? දෙවෙනි එක
the termination of business locations in a country. දෙවෙනි එක business location එක. තුන්වෙනි එක changes in the management structure. ඒ කියන්නේ management structure එක change වුණොත්. මෙතනදී කියන්නේ company එක අර company එක ඇතුලේ ඒ කියන්නේ management structure එකේ හරි එහෙම නැත්නම් business location එකේ හරි එහෙම නැත්නම් manufacturing line එකේ හරි මොකක් හරි වෙනසක් කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා මොකක් හරි එහෙම ලොකු වෙනසක් කරන්න ලොකු cost එකක් යනවා එකපාර ගන්න බෑ මේ දේවල්. ඒ කියන්නේ business line එක වෙනස් කරනවා නම් හරි එහෙම නැත්නම් location එක මාරු කරනවා නම් හරි management structure එක වෙනස් කරනවා නම් හරි මේ වගේ දේවල් වලට ලොකු cost එකක් යනවා එකපාර. හරිද? ඒතකොට මේ වගේ දෙයකට මේගොල්ලෝ කියනවා company එකට provision එකක් තියාගන්න පුළුවන් කියලා. හරිද? ඒ වගේ දෙයකට company එකට provision එකක් තියලා එන්නේ provision එකෙන් මේක cover කරගන්න පුළුවන් කියලා කියනවා. හරිද? පොඩ්ඩක් හරි. හැබැයි එහෙම provision එකක් තියාගෙන cover කරනවා නම් මෙන්න මේ කියන වීදම් වර්ග තුන retraining or relocating staff ඒ කියන්නේ සේවය කරන අයව ආපහු පුහුණු කරනවා හරනම් හරි ආපහු වෙන තැනකට shift කරනවා නම් හරි ඒකට යන cost එක marketing expenses ඒ කියන්නේ business line up එක change කරොත් එහෙම ඔයා දැන් අලුත් product එකක් හදනවා නම් ඒතකොට ඒකට ඔයා market කරන්න ඕනේ ඔයා promote කරන්න ඕනේ ඒ promoting වලට යනවාට expense එක තුන්වෙනියට investment in new systems and distribution networks ඔයා අලුත් systems හරි distribution networks වලට හරි ඒ වලට invest කරන්න යන cost එක මෙන්න මේ කියපු cost තුන ඔයාට මෙන්න මේ provision එකෙන් cover කරන්න බෑ කියලා කියනවා ඒ කියන්නේ දැන් අපි restructuring තුනක් ගැන කතා කරානේ line of business එකයි business location එකයි management structure එකයි මෙන්න මේ තුනට ඔයාලට provision එකක් තියාගෙන යන්න පුළුවන් මෙන්න මේකෙදී ඇති වෙන cost එක cover කරගන්න provision එකක් තියාගන්න පුළුවන් හැබැයි ඒ provision එකෙන් මෙන්න මේ කියන expenses තුන cover කරන්න බෑ කියලා කියනවා retraining or relocating marketing expenses new systems and distribution networks හරිද මෙන්න මේ කියන expenses වර්ග තුන මෙන්න මේකට අපි දාන provision එකෙන් cover කරන්න බෑ කියලා කියනවා ඕක තමයි standard එකෙන් කියන්නේ එතකොට මේ තුන මොනවාද පළවෙනි එක sales or termination of a line of product මෙතනදී කියන්නේ මෙහෙමයි දැන් ඔයා කම්පැනි එකේ ඔයාගේ ප්‍රොඩක්ට් දෙකක් හදනවා මම ඒක අහගෙන උදාහරණයක් කියන්නේ කම්පැනි එකෙන් ප්‍රොඩක්ට් දෙකක් හදනවා ප්‍රොඩක්ට් A කියන ප්‍රොඩක්ට් එකක් හදනවා B කියන ප්‍රොඩක්ට් එකක් හදනවා ඔයාවම හදාගෙන යද්දී ඔයාට ප්‍රොඩක්ට් A එකෙන් ඒ කියන්නේ ප්‍රොඩක්ට් A කියන එකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේක හදලා හැබැයි ඔයා ප්‍රොඩක්ට් B එක හදන එකෙන් ඔයාට එහෙම ලොකු ප්‍රොෆිට් එකක් නෑ ඔයාට ලොස් එකක් වගේ තමයි තියෙන්නේ. එහෙම හිතන්නකෝ. ඒ කියන්නේ A කියන ප්‍රොඩක්ට් එක හැදුවොත් ප්‍රොෆිට් එකක් තියෙනවා. B කියන ප්‍රොඩක්ට් එකෙන් ඔයාලට ප්‍රොෆිට් එකක් නැහැ. එතකොට ඔයා තීරණය කරනවා B කියන ප්‍රොඩක්ට් එක හදන එක නවත්තලා A resources ටිකත් A කියන එකට දාලා A කියන එක විතරක් හදන්න. එතකොට ඔයාගේ සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ලයින් එක මොකද්ද? ප්‍රොඩක්ට් A එකයි ප්‍රොඩක්ට් B එකයි. එතකොට ඔයා තීරණය කර ප්‍රොඩක්ට් B එක අයින් කරලා ප්‍රොඩක්ට් A එක විතරක් හදනවා කියලා. එතකොට ඔයාගේ සම්පූර්ණ ප්‍රොඩක්ෂන් ලයින් එක නැත්නම් බිස්නස් ලයින් එක වෙනස් වෙනවා ඔයාගේ. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? අර ප්‍රොඩක්ට් B හිටපුසේ ප්‍රොඩක්ට් B එක හදන්න හිටපු මේ ස්ටාෆ් එකට ප්‍රොඩක්ට් A එක හදන විදිහ කියලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ව ට්‍රේන් කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට නොලෙජ් එක දෙන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ කොස්ට් එකක් ඔයා දරන්න ඕනේ. අන්න ඒ කොස්ට් එක තමයි මෙතන මේ කියන්නේ sale or termination of a line of business කියලා. ඒ කියන්නේ business line එක මම කියව විදිහට වෙනස් කරන්න තීරණය කරොත්. ඒ යන කොස්ට් එක. දෙවෙනි එක the termination of business locations in a country. ඒක කතා කරන්නේ මෙහෙමයි. ඔයාගේ business එකේ ලංකාවේ branch එකක් තියෙනවා. ඉන්දියාවේ branch එකක් තියෙනවා. හරිද? ඔයා හිතන්න. නැත්නම් ලංකාව ඇතුළේම ගමුකෝ. නෑ මෙතන එක රටක් ඇතුළේ ගන්න වෙන්නේ. ඉන්දියාව ගන්න බෑ. ඔයාට කොළඹ වල branch එකක් තියෙනවා. ආපහු ඔයාට ගම්පහ branch එකක් තියෙනවා. එකම business එක ඔයාගේ
ලංකාව ඇතුලේ එකම රටක් ඇතුලේ ඔයාලට බ්‍රාන්චස් දෙකක් තියෙනවා. කොළඹ බ්‍රාන්ච් එකයි ගම්පහ බ්‍රාන්ච් එකයි. එතකොට අර මං කලින් ප්‍රොඩක්ෂන් ලයින් එකේ කිව්වා වගේම දැන් හිතන්න කොළඹ බ්‍රාන්ච් එකෙන් ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා බිස්නස් වලින්. හැබැයි ගම්පහ බ්‍රාන්ච් එකෙන් ඔයාලට ප්‍රොෆිට් එකක් නැහැ. ඔයාලට ලොස් එකක් තියෙන්නේ. අන්න එතනදී ඔයා ආපහු තීරණය කරනවා ඔයා ගම්පහ බ්‍රාන්ච් එක වහලා දාලා ඒකේ තියෙන රිසෝසස් ටිකත් කොළඹට අරන් ඇවිල්ලා කොළඹ තියෙන බ්‍රාන්ච් එක විතරක් කරගෙන යනවා දිගටම. හරිද? අන්න එතනදී ඔයාගේ බිස්නස් එක රීස්ට්‍රක්චර් කරනවා. අන්න එතනදී ඔයාලට යන කොස්ට් එකක් එතකොට ඒ ස්ටාෆ් එක රීලොකේට් කරන්න ඕනේ. එතකොට ඒ රිසෝසස් ටික වාට කොළඹට ගේන්න ඕනේ. හරිද? ඒකේ තිබෙ බිස්නස් ටික වා කොළඹ ඉඳන් කරන්න වෙනවා වාට එතකොට. අන්න ඒ වගේ කොස්ට් එකක් එතනදී ඔයා මොකද කරන්නේ? බිස්නස් ලොකේෂන් එක රීස්ට්‍රක්චර් කරනවා. එතනදී වාට හම්බෙන යනවනේ කොස්ට් එක ලොකු. අන්න එතනදී ඒ කොස්ට් එක කවර් කරගන්න ප්‍රොවිෂන් එකක් තියාගන්න පුළුවන් කියලා ස්ටෑන්ඩඩ් එකෙන් කියනවා. තුන්වෙනි එක changes in the management structure. ඒ කියන්නේ දැන් තියෙන ඒ කියන්නේ මෙහෙමයි. management structure එක කම්පැනි එකට තියෙනනේ මේ management structure එක. අපි කතා කරන්නේ management structure කියලා එකක්. ඒ කියන්නේ අපි පරිපාලනය කරන structure එක. අන්න ඒ කම්පැනි එකක් වෙනස් කරනවා නම් හරි. අන්න ඒ වගේ වෙලාවකදී යන කොස්ට් එක හරි මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක චේන්ජ් කරන්න යන කොස්ට් එක ප්‍රොවිෂන් එකක් දාලා කවර් කරගන්න පුළුවන්. හරිද? ඒතකොට මේ තුනට මෙන්න මේ කිව්ව තුනට ප්‍රොවිෂන් එකක් දාලා කවර් කරන්න පුළුවන්. ඒ දාන ප්‍රොවිෂන් එකෙන් මෙන්න මේ කිව්ව රීට්‍රේනින් ඇන්ඩ් රීලොකේටිං මාකටිං නිව් සිස්ටම් වලට යන කොස්ට් එක කවර් කරන්න බෑ. ඕක තමයි ස්ටෑන්ඩඩ් එකෙන් කියන්නේ. හරිද? හරි මේකට හේතුව කියන මෙන්න මේ කවර් කරන්න බැරි හේතුව these expenditures relate to the future conduct of the business and are not liabilities. ඒ කියන්නේ මෙන්න මේ අපි කතා කරපු වියදම් වර්ග තුන මේගොල්ලෝ කියනවා මේක අයිති වෙන්නේ අනාගත පරිපාලන අනාගතයේ conduct කරන future conduct operations වලට. ඒ නිසා මේවා අපිට liabilities නෙමෙයි මේවා expenses විදියට කපලා දාන්න ඕනේ කම්පැනි එක. දැන් මොකක් හරි ඔයාගේ ප්‍රොඩක්ෂන් ලයින් එක වෙනස් කරලා ඔයා අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්න හිතුවා කියන්නකෝ. ඒතර ඔයා අලුත් ප්‍රොඩක්ට් එක මාකට් කරන්න බෑ. ඒතර මේ මාකට් කරන එක්ස්පෙන්ස් එක ඔයාට P&L එකෙන් ඔයා කපලා දාන්නේ ඒ කලච්චයට අදාළ වියදමක් විදිහට. නැත්තම් ඒකට ප්‍රොවිෂන් එකක් දාලා ඒ ප්‍රොවිෂන් එකෙන් කවර් කරන්න බෑ වාට. ඔන්න ඕක තමයි කියන්නේ ස්ටෑන්ඩඩ් එකේ. මෙන්න මේ තුන මේ future operating losses කියන එකයි onerous contract එකයි restructuring එකයි මේකේ මෙන්න මේ තුනයි. තේරුම් නැති කවුරු ඉන්නවද? තේරුම් නැති කවුරු ඉන්නවද? තේරුණා නම් කියන්න මම උඩට ඉස්සර කරගන්න. අවුලක් නැද්ද මේක? තේරුණායි. හරි. එතකොට ඩිස්ක්ලෝසර් එක. ඒ කියන්නේ මොනවද ප්‍රොවිෂන් එකකයි කන්ටින්ජන්ට් ඇසෙට් එක මෙන්න මේ දැන් හරිනේ මෙන්න මේ මෙෂර්මන්ට් එක අපි කතා කරේ මේ ප්‍රොවිෂන් එක ගැන විතරයි. කන්ටින්ජන්ට් ඇසෙට් එක ලයබිලිටි එකයි මෙෂර්මන්ට් එකට අදාළ නැහැ. හරි. ඒ කියන්නේ ඒකේ අර වැලියු එක එස්ටිමේට් කරන්නවත් බැරි නිසා අපි ඒක මෙෂර්මන්ට් එකෙන් අයින් කරලා දානවා. ඩිස්ක්ලෝසර් එක. හරි. ඩිස්ක්ලෝසර් එක ප්‍රොවිෂන් වලට. ප්‍රොවිෂන් එකේ මොනවද මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්න ඕනේ. පළවෙනි එක the carrying amount at the beginning and the end of the provision. ඒ කියන්නේ මොකද්ද? ප්‍රොවිෂන් එකේ තියෙන අගය වසර මුල කීයද වසර අග කීයද? මෙතන දෙන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ මොකක් හරි දෙයකට ඔයා මේ දැන් ප්‍රොවිෂන් එකක් වෙන් කරන්නේ අනාගතයේ ඇති වෙන තියෙන ලයබිලිටි එකනේ. පටන් ගද්දිම කිව්වනේ. එතකොට ඔයා දන්නේ නැහැ ප්‍රොවිෂන් එක වෙන් කරද්දී කවදා ගෙවන්න වෙයිද කියලා. හැබැයි ඔයාගම ඉන්ෆර්මේෂන් තියෙනවා. හැබැයි කවදාද ගෙවන්න වෙන්නේ කීයද ගෙවන්න වෙන්නේ කියලා දන්නේ නැහැ.
එතකොට හිතන්නවා මොකක් හරි ප්‍රොවිෂන් එකකට යම් කිසි ගාණක් මේ අවුරුද්දේ වෙන් කරා. අනාගතේ ගෙවන්න තියෙන දෙයකට. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? ඒ ප්‍රොවිෂන් එක වෙන් කරාට පස්සේ ඔයා ඒ ඉන්ෆර්මේෂන් ගැන නිතරම අප්ඩේට් එකේ ඉන්න ඕනේ. හරි. එතකොට අවුරුද්දේ අන්තිමට දැන් ඔයා හිතන්නකෝ අවුරුද්දේ පළවෙනි දවසේ ප්‍රොවිෂන් එකක් වෙන් කරා කියලා. හරි. එතකොට ඔයා ඒ අවුරුද්දේ අන්තිමට බලන්න ඕනේ ඊළඟ අවුරුද්දට මේ ප්‍රොවිෂන් එක ඇතිද මදිද කියලා. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි ඔය වගේ නඩුවකට නඩුවක උදාහරණයක් ගන්නකො. ඔය වගේ නඩුවකට ඔයා ප්‍රොවිෂන් එකක් වෙන් කරනවා රුපියල් 50000ක්. හරිද? ඒ කියන්නේ දැන් 2018 අවුරුද්ද කියලා ගන්න. 2018 අවුරුද්දේ ඔයා රුපියල් 50000ක් ප්‍රොවිෂන් එකක් වෙන් කරා. හරිද? එතකොට 2019 නැත්තම් 2018 අවුරුද්ද ඉවර වෙලා ඔයා මේ ප්‍රොවිෂන් එක බලන්න ඕනේ ඒ සිටුේෂන් එකත් එක්ක. ඒ කියන්නේ ඔයා මේක වැලියු කරන වෙලාවෙදී ඊළඟ අවුරුද්දට තියාගන්න මේ 50000 ඇතිද නැත්තම් මේ 50000ට තව කීයක් හරි එකතු කරන්න ඕනද කියලා. අන්න එහෙම බලලා ඔයා කරන්න ඕනේ ඔයාට මදි කියලා හිතනොත් එහෙම ඔයා මේ ප්‍රොවිෂන් එකට ඔයාගේ ඊළඟ අවුරුද්දේ ලාභෙනොත් තව කීයක් හරි කපලා එකතු කරනවා. හරිද? එතකොට එන්නේ බැලන්සස් දෙතර බැලන්ස් වෙනස් වෙනවානේ. ප්‍රොවිෂන් එක වැඩි වෙනවා. දැන් හිතන්නේ දැන් 19 අවුරුද්දේදී ඔයා බලනවා මේ නඩුවට වන්දි කියන රුපියල් 50000ක් මදි වෙයි රුපියල් 70000ක් යයි කියලා. එතකොට මොකද්ද කරන්නේ? 19 අවුරුද්දේ ලාභයෙන් රුපියල් 20000ක් අරන් අන්න ප්‍රොවිෂන් එකට එකතු කරනවා. එතකොට වාගේ බිගිනින් කරින් amount එක රුපියල් 50000යි අවසාන රුපියල් 70000ක් තිබ්බා. අන්න ඒ දෙක වෙන වෙනම පෙන්වන්න ඕනේ. දෙවෙනි එක additional provisions made in the period including increases to existing provisions. ඒ කියන්නේ මෙතන additional provision එක කොටස් දෙකක් ගැන කතා කරනවා. ඒ කියන්නේ අලුතෙන් මොකක් හරි දෙයකට ප්‍රොවිෂන් එකක් දැම්ම නම් ඒක පෙන්වන්න ඕනේ වසර මැද්දේ. එහෙම නැත්නම් අර කලින් මම දැන් කිව්වා වගේ කලින් දාලා තිබු ප්‍රොවිෂන් එකට තව යම් කිසි ගණක් එකතු කරා නම් ඒකත් පෙන්වන්න ඕනේ. ඒතර ඇඩිෂනල් ප්‍රොවිෂන් මේඩ් කියන එකට අර දෙකම අයිති. හරි. ඒ කියන්නේ පීරියඩ් එක ඇතුලේ අලුතෙන් ප්‍රොවිෂන් එකක් දැම්ම නම් ඒ කීයද? නැත්නම් කලින් ප්‍රොවිෂන් එකට ඒක මදි කියලා හිතලා තව ගණක් එකතු කරා නම් ඒක කීයද? අන්න එහෙම පෙන්වන්න ඕනේ. තුන්වෙනි එක amounts used. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ප්‍රොවිෂන් එක කවදා හරි දවසක් ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්. අන්න ඒ ගෙවන කාලච්ඡේදයේදී ඒ ගෙව්ව ගාන. හරි? ඒ ප්‍රොවිෂන් එකෙන් ගෙව්ව ගාන ඒ කියන්නේ රුපියල් 50000ක් දැන් අර 70000ක් තිබ්බනේ. හිතන්නකෝ 2020 දී 70000 ගෙවන්න උනා කියලා. ඒතකොට 2020 දී මොකද්ද කරන්න ඕනේ? 70000 ගෙව්වා කියලා පෙන්වන්න ඕනේ ප්‍රොවිෂන් මේ ඩිස්ක්ලෝසර්ස් වල ඔයා පෙන්වන්න ඕනේ 70000 ප්‍රොවිෂන් එක ගෙවුවා කියලා. හරිද? හරි. එතකොට contingent liabilities වල asset වලයි disclosure එක තමයි මේක දැන් අපි කියවනේ an entity shall not recognize a contingent asset or liability. ඒ කියන්නේ මේවා අපි අපේ මූල්‍ය ප්‍රකාශ වලට අරන් යන්න බෑ. හේතුව මේවා මනින්න බැරි හින්දා. හැබැයි මේක අර අපේ මේ තියෙන්නේ සටහන් කියලා මූල්‍ය ප්‍රකාශ notes extra notes තියෙනවානේ. අන්න ඒ note වල දාන මෙන්න මේ වගේ situation එකක් මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේ හින්දා අපි මේක contingent liability එකක් ඕ contingent asset එකක් විදිහට අඳුරගෙන තියෙනවා කියලා note එකක පෙන්නන්න ඕනේ. ඒ පෙන්නනකොට හරියට situation එක ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් අර අපි කතා කරා වගේ මේ මොකක් හරි නඩුවක් ගැන කතා කරනවා නම් මෙන්න මෙහෙම කස්ටමර් කෙනෙක්ට වෙලා මෙන්න මෙහෙම නඩුවක් දාලා තියෙනවා. මේක contingent liability එකක් විදිහට දැනට අඳුරගෙන තියෙනවා කියලා note එකක් දාලා තියන්න ඕනේ. මූල්‍ය ප්‍රකාශ වල note එකක් විදිහට තමයි මේක පෙන්නන්නේ. amount එකක් measure කරන්න බැරි නිසා amount එකක් පෙන්නන්නේ නැහැ. හරිද? හරි. ඒකේ theory එච්චරයි තියෙන්නේ ගණන් තුනක් තියෙනවා. ගණන් තුන හදන්න කලින් මේ පාඩමේ මොකක් හරි අවුල් කොටසක් තියෙනවද? ගාන හදන්නද? ගාන හදන්න ඉතින් කියලා දෙන්නද? example තුනක් තියෙනවා. questions දෙකක් තියෙනවා. example තුන කරමුද?
question එක මම හිතන්නේ theory තියෙන. Explain similarities and differences between bad debt and provision for doubtful debt. Example තුන කරමුද? පළවෙනි එක. PQR is an oil exploration company. During the year, due to a lapse in safety procedures on one of PQR's oil rigs, there was a major oil spill. There is no environmental legislation that requires PQR to clean up the contamination caused by the oil spill. However, in recent years, PQR has widely publicized its environmental policy, which includes an undertaking to clean up any contamination that is causes. Engineers of PQR estimates that it will cost approximately 2.5 million to rectify the damage caused by the oil spill. මේ PQR කියන කම්පැනි එකේ ඔයිල් ස්පිල් එකක් ඉන්ධන තෙල් කාන්දුවක් ඇති වෙලා තියෙනවලු. ඒක නිසා පරිසරයේ environmental pollution එකක් ඇති වෙලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒ වෙලා තියෙන දේ සම්බන්ධයෙන් කිසිම environmental legislation එකක් කිසිම නීති රෙගුලාසි කිසිම දෙයක් නැහැලු. මෙන්න මේ කම්පැනිය ඒ වෙච්ච හානිය ප්‍රතිපූර්ණය කරන්න ඕන කියලා කිසිම නීතියක සටහන් වෙලා නැහැ. හැබැයි මේක කියනවා කලින් අවුරුද්දේ මේගොල්ලොන් පබ්ලිසිටි එක දුන්න විදිහට මේගොල්ලොන්ගේ එන්වයරන්මන්ටල් පොලිසි එකක් තියෙනවලු කම්පැනි එකේ පොලිසි එකක්. ඒගොල්ලොන්ගේ අතින් මොකක් හරි පරිසරයට හානියක් වුණොත් මේගොල්ලෝ ඒක අන්ඩර්ටේක් කරනවා කියලා තියෙනවා. හරිද? ඒතකොට මේක පාඩමේ කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි කතා කරා constructive obligation කියලා. Is not legal but as a practice the company acknowledged the responsibility. ඒතකොට මෙතනට අදාළ වෙන්නේ අන්න ඒ concept එක. ඒතකොට මෙතන තියෙන obligation එක ඇවිල්ලා legal obligation එකක් නෙමෙයි constructive obligation එකක්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මේක අහනවා should PQR recognize a provision for the cost of rectifying the oil spill. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? oil spill එකක් වෙලා තියෙනවා. එතකොට අපේ event එකක් විදිහට ගත්තොත් මේක ගන්න වෙන්නේ කොහොමද? හරි මේක අහන්නේ amount එක නෙමෙයි. මේගොල්ලෝ මේක provision එකක් විදිහට ගන්න ඕනේද නැද්ද කියලා. මොකද්ද හිතන්නේ? මේක legal කිසිම legal background එකක් නැහැ මේකට. හැබැයි මේගොල්ලෝගේ කලින් පොලිසි එකට අනුව environmental policy එකට අනුව මේගොල්ලෝ ඒක undertake කරනවා කියලා තියෙනවා. මේගොල්ලෝ මේක provision එකක් විදිහට recognize කරගන්නවද නැද්ද? recognize කරගන්න වෙනවා මේක. ඒකට මොකද ඒගොල්ලෝගේ policy එකක් තියෙනවානේ මෙහෙම. ඒකට මෙතන මොකක්ද තියෙන obligation එක? constructive obligation එකක් ඇති වෙනවා මෙන්න මේ company එකට මේ environmental pollution එක සම්බන්ධයෙන්. එතකොට මේගොල්ලෝ මේක rectify කරගන්න ඕනේ. provision එකක් විදිහට. හරි. මේ example 2 එක වෙනම තියෙන. example 2 එක. ABC Private Limited is involved in a legal dispute. One of ABC's customers claimed that he slipped and fell at the company premises and sustained a back injury. The customer is seeking damage of 50 lakhs despite the fact that customer have been successful in winning similar claims in the past. The directors of the company believe they will be successful in defending the claim. Entity ABC's lawyer have also advised that it is probable that the company will not be found liable. What is the appropriate entry for the above mentioned scenarios? මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ ABC කම්පැනි කියන කම්පැනි එකට ආපු කස්ටමර් කෙනෙක් ඉස්සල වැටලා කොන්ද කැඩලා දුවුවා. කස්ටමර් ඉස්සල වැටලා කොන්ද කැඩිලා. හරිද? එතකොට මේ දැන් මේ කස්ටමර් රුපියල් ලක්ෂ 50ක damage seeking එකක් වන්දියක් ඉල්ලනවලු. හරිද? හැබැයි මෙතන තියෙනවා that customer have been successful in winning similar claims.
ඒ කියන්නේ කස්ටමර් මේ වගේ කේස් වලින් දිනන්න මේකක් probability එකක් තියෙනවා කියලා කියනවා past experience එක මත. ඊට අමතරව මේකේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලා විශ්වාස කරනවා මේ කේස් එක ඒගොල්ලන්ට දිනන්න පුළුවන් කියලා. හරිද? ඒත් එක්කම කම්පැනි එකේ lawyers කියනවලු it is probable that the company will not be found liable. ඒ කියන්නේ කම්පැනි එක මේකට ගෙවන්න ඕනේ නැහැ කියලා කියනවා. දැන් මෙතනදී මොකද්ද කේස් එක? දැන් මේ කස්ටමර් කම්පැනි එකට ඇවිල්ලා කම්පැනි එක ඇතුළේ ඉස්සලා වැටිලා හොඳ කැඩලා කියලා තමයි මොන්ද හරි මොකක් හරි කැඩලා කියලා කියනවා. දැන් මේක කම්පැනි එකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද මේ සිද්ධිය? කම්පැනි එකෙන් beyond the control තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ කම්පැනි එකට පාලනය කරන්න බෑ. හරිද? එතකොට කම්පැනි එකට පාලනය කරන්න බැරි දෙයක් අපි මොකද්ද කියන්නේ? contingent liability එකක් කියන අපිට ගන්න වෙන මේක. ඒ මේ කම්පැනි එකට පාලනය කරන්න බෑනේ. මේක මෙයා ඇවිල්ලා ඉස්සලා වැටෙනවා කියලා කම්පැනි එකේ ඉන්න මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ මෙතනදී. හරි. එතකොට මොකද්ද මේකට කරන්න වෙන්නේ? මේක contingent liability එකක් විතර අඳුර ගන්න වෙනවා. හරි. එතකොට ඉවෙන්ට් එකක් විදියට ගත්තොත් මේකට මොකද්ද අපිට ගන්න වෙන්නේ? දැන් මෙතන තියෙන්නේ නඩුවක් දාන එකක් නේ ලෝසූට් එකක් නේ. එතකොට අපිට මේක ගන්න වෙන්නේ one off event එකක් විදිහට. හරිද? ඒ පැත්තෙන් තමයි ගන්න වෙන්නේ මේක. මම හරියට දන්නේ මේක මම කරපු එක ඔකට උත්තර දීලා දෙන්නේ පොඩ්ඩක් බලන්න එක. example 3 එක. මේක සම්බන්ධ එකක් මේකෙන් අහන්නේ හරි. ඒ කියන්නේ පළවෙනි example එක අර PQR company එකේ oil spill එක ගැන ඒක ඉදෝ ටික using the same data as for example PQR engineers have revised their original estimates for the cost of rectifying the damages caused by the oil spill. The engineers now believe that there is a 50% chance of the cleanup costing for 20 million, 30% chance for the cleanup costing 25 million, 55% chance for the cleanup costing 30 million. එතකොට මෙන්න මේ අපි කතා කරපු පළවෙනි එක්සැම්පල් එකේ දැන් මෙතන කියවන අපි මෙතන මේක අඳුරගත්තනේ කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් විදිහට මේකවල ලයබල් වෙනවා කියලා. හරි. එතකොට මෙන්න මේ ඔයිල් ස්පිල් එක මේක තියෙනවා lapse in safety procedures on one of PQR's oil rigs. මේගොල්ලන්ගේ මේ safety procedures වල තියෙන අවුලක් හින්දා මේගොල්ලන්ගේ මේ oil spill එකක් නැත්නම් ඉන්ධන කාන්දුවක් ඇති වෙලා තියෙනවා කියලා. එතකොට මේක අපිට ගන්න වෙන්නේ one off event එකක් විදිහටද large population එකක් විදිහටද? එතකොට large population එකට මේක අයිති වෙන්නේ නැහැනේ. one off event එකක් කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට one off event එකක් විදිහට ගන්නවා නම් අපි කොහොමද මේක provision එකක් දානවා නම් අපි estimate කරන්නේ? මම කිව්වා එතකොට අපි ගන්න වෙන්නේ best estimate value එක. හරිද? එතනදී අපි උඩදී කතා කරානේ. මෙතන one off event එකක් නම් best estimate value එක තමයි ගන්න. large population එකකදී තමයි අපි weighted expected value එක ගන්න. එතකොට අපි මෙන්න මේ example එක ගත්තොත් one off event එකක් විදිහට අපිට best estimate එකට තමයි මේකේ provision එක මනින්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ අපිට තියෙන informations එක්ක අපි වැඩිම probability එකක් තියෙන amount එක provision එක විදිහට ගන්නවා. එතකොට මේගොල්ලෝ කියනවා මේ කියන lawyers ටික 115ක chance එකක් තියෙන්නේ මිලියන 20ක් ගෙවන්න, මිලියන 20කින් කරන්න clean up එක. 130ක chance එකක් තියෙනලු මිලියන 25ක් යනවා කියලා. 155ක chance එකක් තියෙනලු මිලියන 30ක් යනවා කියලා. එතකොට ඒගොල්ලන්ට ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම 155 නේ වැඩිම තියෙන probability එක. එතකොට provision එක වෙන් කරන්න වෙන්නේ මිලියන 30කට.
what is the appropriate value of the provision recognized by PQR in its financial statements මේකට උත්තරය එතකොට එන්න ඕනේ 30 million කියලා. මොකද ඒකේ තමයි probability එක වැඩියෙන්ම තියෙන්නේ. ස්ටෑන්ඩඩ් එකේ තියෙන එක එච්චරයි තියෙන්නේ. මොන හරි තියනවද අවුලක් කාට හරි? අයියේ චුට්ටක් 10 වෙනි ස්ලයිඩ් එකට යනවද? ඒකේ තියෙන නෑ එතන මේ possible liability එකක් කියලා. ඔව්. ඊට පස්සේ තියෙනවනේ මේ not probable කියලා මේ outflow එක. ඔව්. ඊට පස්සේ 12 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවනේ මේ ඒකේ තියෙන නයි probable කියලා outflow එක. එතකොට මොකද්ද? මේකද? ඔව් එතන probable කියලා ඉතින් මේ liability එකත් probable කියලා තියෙනවනේ. පොඩ්ඩක් ඉන්න. මෙතන මෙහෙමයි. මේකේ වෙනස්කමනේ මේකේ තියෙන්නේ මේ ප්‍රොවිෂන් එකක කන්ඩිෂන් ලෙවල් එක වෙනස්කම්. ඒතකොට මෙතන කියනවා outflow එක අනිවාර්යෙන් වෙනවා කියලා. මෙතන කියනවා outflow එක probable. මේක හරි. ඒ කියන්නේ outflow එක කියන එක අපි මෙතන කතා කරනවානේ මෙන්න මේක possible liability එකක් වෙන්න හේතුව මේකේ existence එක කියන්නේ මෙන්න මේ ඉන්සිඩන්ට් එක එක්සිස්ටන්ස් එක අපිට මනින්න පුළුවන් අපි මෙන්න මේ කියන ෆියුචර් අන්සර්ටන් ඉවෙන්ට් එක ඔක වුණොත් හරි ඔක වුණ නැත්නම් හරි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මෙතන ස්ටේටස් එක නන් ඔකරන්ස් වුණොත් එහෙම මේක ලයිබිලිටි එකක් කියලා අඳුර ගන්න බෑ. හැබැයි ස්ටේටස් එක ඔක වුණොත් එහෙම ලයිබිලිටි එක අඳුර ගන්න වෙනවා. ඒතකොට දෙපැත්තක් තියෙනවනේ. ඒක මෙතන possible liability එකක් කියලා කිව්වේ. එතකොට පාස්ට් ඉවෙන්ට් එකකින් වුණාට මෙතන කියන විදිහට මේ දෙකේ වෙනස්කම ගත්තොත් ප්‍රොවිෂන් එකකදී අවුට්ෆ්ලෝ එක අනිවාර්යෙන් වෙනවා. ඒක වෙන දවසයි වෙලාවයි දන්නේ නැති වුණාට කවදා හරි දවසක මේක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. contingent liability එකකදී probable කියලා කියන එකේ තේරුම මෙතනදී මේක අර ඉවෙන්ට් එක ඔක වුණොත් ගෙවන්න වෙනවා. ඒක ස්ටේටස් එක නන් ඔකරන්ස් වුණොත් එහෙම ගෙවන්න වෙන්නේ නැහැ. ඒකයි probable කියලා කියන්නේ. මෙතන occurred due to the past event however it is not probable මෙතන not probable කියලා කියන්නේ මේ මම හිතන්නේ මේ guarantee එක ගැන. ඒ කියන්නේ මෙතනදී මේක guarantee කරන්න බෑ කියන එක මේ not probable කියලා කියන්නේ මෙතන. ඒ කියන්නේ අපේ outflow එක
ගැරන්ටි කරන්න බෑ. ඒ කියන්නේ ඒක එතනදී කියන්නේත් මේ ගැරන්ටි එක ගැන ප්‍රොබබිලිටි එකක් තියන්න බෑ කියලා. මම හිතන්නේ මේක නෝට් එකේ විදිහට එහෙම තමයි දීලා තියෙන්නේ. මෙතනදී කතා කරන්නේ හරි මේක වෙනස්කම ගත්තොත් මේක අනිවාර්යෙන් යනවා. මේක නොයා ඉන්නත් පුළුවන් යන්නත් පුළුවන් රිසෝසස් ටික. මෙතනදී කතා කරන්නේ මේ ගැරන්ටි එක. කියන්නේ මේ අපේ රිසෝසස් අවුට්ෆ්ලෝ එක ගැන ප්‍රොබබිලිටි එකක් තියන්න බෑ. ඒ කියන්නේ දෙපැත්තක් තියෙනවා කියන තමයි එතනත් කියන්නේ. නෝට් එකේ not probable කියලා මෙතන මට කියන්න වෙන්නේ ඒක තමයි එතනදී. හරි වැරද්දක් එතකොට නැහැ. එක්සෑම් එකට දැම්මොත් 10 වෙනි ස්ලයිඩ් එකේ විදිහට ලියන්න වෙන්නේ නේ. ඔව් ඒක මේගොල්ලෝ ලෙක්චර් එක කරද්දී මිස්මූත් වෙනද ඒකට? දන්න ඒක නම් මතක හරි නැහැ. මෙතන කියන විදිහට it is not probable an outflow of economic benefits. ඒ කියන්නේ අර මෙතන මේක මෙන්න මේකට සම්බන්ධ කරොත් එහෙම මේක හරි. ඒ කියන්නේ ඔක වුණොත් ගෙවන්න වෙයි. ඔක වුණ නැත්නම් නොගෙවින්න වෙයි. එතකොට මෙතන not probable කියන එක හරි. ඒ කියන්නේ probability එකක් නැහැ කියලා කියන එක නේ. ගැරන්ටි එක ඇති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙතනදී කියන එකත් වැරදි කියන්න බෑ. මෙතනදී කියන්නේත් මේක probable කියන්නේ හැකියාවක් තියනවා කියන එක හැකියාවක් නැහැ කියන්නත් ඒ කියන්නේ මේක අනිත් පැත්ත හැකියාවක් නැහැ කියන එක. දෙකම හරිනේ. ලයබිලිටි එක ඔක වුණොත් මේක probable වෙනවා. ඔක වුණ නැත්නම් ඒක අනිත් පැත්ත. ඒක ඒත් එක නොගෙව ඒ කියන්නේ මෙතන අර ස්ටේටස් එක මම කිව්ව විදිහට මේක non occurrence වුණොත් එහෙම වුණොත් මේක නොගෙව ඒ කියන්නේ ගෙවන්න වෙන්නේ නැහැ. ඒකනේ මෙතන possible liability එකක් කියලා කියන්නේ. එහෙම වුණොත් මෙතන අර note එකේ විදිහට it is not probable an outflow of economic benefits. ඒ කියන්නේ ඒක ගැරන්ටි කරන්න බෑ එහෙම දෙයක් ඇත්තටම වෙයි කියලා කියන්නේ මෙතනදී. හරිද? හරි thank you. දන්න විදිහට එහෙම තමයි ඔය note එකේ කියන්නේ. වෙනම හරියවල් දෙනවද? අවුලක් නැද්ද මොකද? හරි එහෙනම් මේක එන් කරමු. මම කට්ටිය හරි මෙච්චරයි මේ පාඩම මෙච්චරයි තියෙන්නේ. අයියේ ඔව්. මේ අර කන්ස්ට්‍රක්ටිව් ඔබ්ලිගේෂන් එකක් තියෙන වෙලාවට අපි වෙන් කරලා තියෙන්නේ හානිය වෙනුවෙන් මිලියනයක් වගේ වුණාට හානිය වෙනුවෙන් මිලියන 2ක් ගෙවන්න වෙනවා. අපි දැන් ඔව්. ඒකට නීතිමය බැඳීමකුත් නැති නිසා අපි වෙන් කරපු ගාන විතරද ගෙවන්න ඕනේ. අර ෆුල් කොස්ට් එක ගෙවන්න ඕනේ. නැහැ අපිට ගෙවන්න වෙන ගාන ගෙවන්න ඕනේ. දැන් එහෙම කියන විදිහට දැන් අපි මිලියනයක් වෙන් කළා මිලියන 2ක් ගෙවන්නොත් එහෙම අර අපි කියවනේ අර අන්තිමට මේ ප්‍රොවිෂන් එකට හැමතිස්සෙම අර අපි මේ බලන්න ඕනේ කියලා මේක ඒ කියන්නේ ඒකක් ප්‍රොවිෂන් එකක් වෙන් කරාම ඒ ඉන්ෆර්මේෂන් හැම වෙලේම අප්ඩේට් වෙන්න ඕනේ. දැන් අපිට හිතනවා දැන් එහෙම වැඩිපුර ගාණක් ගෙවන්නොත් එහෙම අර ප්‍රොවිෂන් එකට අයින් කරපු 1 මිලියන් ඔයි ඉතුරු තව මදි ගාණයි වෙනම ගෙවන්න ඕනේ. ප්‍රොවිෂන් එකෙන් ප්‍රොවිෂන් එකට දාපු ගාණ අයින් කරනවා. ඉතුරු ගාණ වෙනම ගෙවන්න වෙනවා. නොගෙ වෙන්න බෑ. Thank you අයියේ. Thank you අයියේ. Thank you අයියේ. Thank you, Ayu. Thank you, Ayu. Thank you අයියේ. Thank you අයියේ.